අයිබෝන් ආදරණීය දරුදරියනි අපි අද විශේෂ කාර්යයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් විෂය නිර්දේශයේ සෑහෙන දුරට මාතෘකා සංඛ්‍යාවක් විශ්ලේෂණාත්මකව කතා කරලා නිම කරලා ඉවරයි. මෑතම වර්ෂ 3 එනම් 2019 2020 2021 අන්තිම කියන්නේ මෑතම අවුරුදු 3 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙ හිටියා. මේ ඩීප් එඩියුකේෂන් පාඨමාලාවේ සංවිධායක මණ්ඩලයත් අපෙන් ඉල්ලීමක් කරා ඒ පේපර් වරින් වර කරන්න කියලා. දැන් කාලේ හරි කියලා. ඒ අනුව මම අද මුලින්ම 2019 වර්ෂයෙන් පටන් ගන්නවා. පිළිවෙලට 2020 21 කරන්න. 2019 වර්ෂයේ පහුගිය පේපර්ස් දෙකක් කළා. එකක් තමයි නව නිර්දේශය, අනිත් එක පැරණි නිර්දේශය. අපි ප්‍රශ්න පත්‍ර දෙකම කතා කරනවා. අපි මුලින්ම සාකච්ඡා කරන්න බලනවා 2019 නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍රය. ඒකෙත් පළවෙනි ප්‍රශ්න පත්‍රය ව්‍යාපාර දින 1. ඒ කියන්නේ වාස්තවික ප්‍රශ්න පත්‍රය. දෙවනුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර දිනේ දෙවන ප්‍රශ්න පත්‍රය නම් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. මුලින්ම කියන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ඔබ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න කතරම් විෂය නිර්දේශය ඔබ ඉගෙන ගත්තත් හොඳින් මනසට ධාරණය කරගත්තත් ඒ න්‍යායාත්මක කරුණු වලින් විභාගවලදී ප්‍රශ්න අහන්නේ මෙන්න මේ විදියට මෙන්න මේ රටාවල ප්‍රශ්න තමයි පේපර් එකේ එන්නේ කියලා හැඟීමක් දැනීමක් නැත්නම් ඔබ විභාගෙදි මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. අපි කියන විභාගෙදි ඔබ දැඩි පීඩනයට ස්ට්‍රෙස් එකකට ලක් වෙනවා. තේරෙනවද? මනස හිර වෙනවා. එතනින් තමයි ඔබ ෆේල් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්න පත්‍ර වේවා අපි කරන ආදර්ශ ප්‍රශ්න පත්‍ර වේවා කුමන ප්‍රශ්න සාකච්ඡා කළත් නිරන්තරයෙන්ම ඔබ සැහැල්ලුවෙන් ඒ වගේම සතුටෙන් මනසට දාගන්න ඕනේ. අපි ඉගෙන ගන්න විෂය කරුණු කොයිතරම් ලස්සනට විභාගෙදී අපිට යොමු කරනවද? මොන වගේ කෝණ වලින් අපි දෙසට ප්‍රශ්න දමල ගහනවද? නැත්නම් එල්ල කරනවද? ඒ මොන කෝණෙන් අපිට ප්‍රශ්න වලින් ගැහුවත් අපිට ඒ ඕනම දෙයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනව නේද කියලා ධනාත්මක මානසිකත්වයේ සෑම ප්‍රශ්නයක් පාසාම ඔබ වර්ධනය කරගන්න ඕනේ. මොකද ගොඩක් ළමයි ඉන්නේ නෙගටිව් මයින්ඩඩ් නේ. ඍණාත්මක මානසිකත්වයේ බෑ. සෑම ප්‍රශ්නයක් ගානෙම ඔබ ධනාත්මක මානසිකත්වයට පත් වෙන්නට ඕනේ. ඊළඟට මම විශේෂයෙන් කියනවා මේ 2019 ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් පොදුවේ මම මුලින් කියන පොදුවේ කියන හැමදාම එක තියෙනවානේ. මොකද්ද? දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75න් උඩ ගන්න සමහර ළමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 45 50 55ට වැටෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකද වෙන්නේ? ඒ සාමාර්ථයක් අහිමි වෙනවා. සමහර අයට B සාමාර්ථයක් නැහැ. ඒ නිසා ඔබ මතක තියන්න ව්‍යාපාර අධ්‍යයනයේ ඔබ ගොඩක්ම දෙනා වැටෙන්නේ මේ පළවෙනි පේපර් එකේ. මමත් අවුරුදු 12ක් විභාග දෙපාර්තමේන්තුව යටතේ උත්තර පත්‍ර පරීක්ෂණය දුනා. මමත් ලැබුව අත්දැකීම ඕක තමයි. ගොඩක් අය වැටෙනවා. තේරෙනවද? එහෙම වෙන්න බෑනේ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. හේතු දෙකක්නේ ප්‍රධාන හේතු තුනක්. දෙක කියලා මදි තුනක් කරන්න ඕනේ. පළවෙනිම හේතුව තමයි ව්‍යාපාර අධ්‍යයනයේ පේපර් එකට ඔබ ලොකු බරතැබීමක් කරන්නේ. වැඩි අවධානයක් යොමු කරන්නේ. ඊටාම සැහැල්ලුවෙන් තමයි පේපර් එක දිහා බලන්නේ. ඉකෝන් එකවුන්ටින් අමාරු BS ලේසි. උතන තමයි පළවෙනි තැන වරද්ද ගන්න. BS ලේසි කියලා මානසිකත්වයක් ඇති කරගන්නේ. ඒක වැරදි දෙයක් නේ. මං කලිනුත් කියන්නට ඇති මෑත අවුරුදු 5ෙම 21 20 19 18 17 තවත් අවුරුදු ගතත් එහෙමයි. මට 20ට 100ක්ම 200ක්ම විශ්වාසයෙන් කියන්නේ මේ අන්තිම අවුරුදු 5ෙම ලංකාවේ සමස්ත ප්‍රතිඵල වලින් ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රතිඵලය තමයි 3 වෙනි තැන තියෙන්නේ. එක නෙමෙයි දෙකක් නෑ 3 වෙනි තැන. දැන් BS ලේසි නම් BS පේපර් එක අපිට ප්‍රශ්නයක් නැත්තම් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගැටලුවක් නැත්තම් කොහොමද 3 වෙනි තැනට වැටෙන්නේ? මොකද කියන්නේ? ඒක තමයි හොඳම නිර්ණායකය. මෙහෙමයි BS පේපර් එක අමාරු නෑ මමත් පිළිගන්නවා. ව්‍යාපාර අධ්‍යයනයේ ලේසි. මම කියන accounting ඊට වඩා ලේසි.
මම ගුරු වෘත්තියට ඇවිල්ලා උත්සාහ කරේ accounting විෂය තෝරගන්න. නමුත් මට මුල්ම පත්වීම ලැබුණු පාසලේ වේකන්සි එකක් තිබුණේ ඒ කාලේ වාණිජ හා මූල්‍ය. නැත්නම් BS. ඉතින් ඒක මිසක මට accounting වේකන්සි එකක් තිබුණා මමත් එහෙනම් තාමත් එහෙනම් යන්නේ නම් accounting field එකේ. මොකද මම ආසම විෂය. මම ගණන් කරා මම accounting papers 13කට ලියලා තියෙනවා. A level ඒ වගේම O level ලියුවා. මම පරණ O level එකකුත් කරා නිකන් සොයච්චාවේ. O level ඉඳන් කැම්පස් එකේ chartered වල accounts paper 13ක් මම ලියලා තියෙනවා. එකම එක අවුරුද්දක ඒ කියන්නේ A level paper එකක මම accounting ගාන කර ලකුණු 20 ගානක එනවනේ බර ගානක් ඒ කාලේ company accounting ගාන. ඒක තමයි හරියටම 100%ක්ම හැදුවේ. ඒක balance එකෙන්ම හැදුවා. වෙන කිසිම accounting ප්‍රශ්නයක 100%ක් මම නිම කළේ නැහැ. 80 85 90 95 තමයි ඉවර කළේ. නමුත් මම කවදාකවත් accounting වලට ඒ සාමාර්ථකින් පිට ගිහිල්ලා නැහැ. අඩු ගානේ B එකක්වත් මම ලබලා නැහැ. එහෙනම් කොහොමද accounting අමාරුයි කියන්නේ? accounting තමයි ලේසිම විෂය. ගොඩක් කරලා අපි කියන කටපාඩම් කරන දේවල් අඩුයි. මොලෙන් ගහන්න තියෙන්නේ, ගණන් හදන්න තියෙන්නේ. accounting තමයි ලේසිම. දැන් පුදුම වාසනාවක් කියන්නේ accounting. තේරෙනවද? accounting අමාරුයිලු BS ලේසියි. නමුත් BS තමයි අමාරු. මම දකින්නේ එහෙම ගත්තොත් BS විෂය තමයි අමාරු. හේතුව BS වල අහනවා මෑත කාලීන ප්‍රවණතා. බැංකු ක්‍රමයේ අලුත් ණය ක්‍රමයක් හඳුන්වා දුන්නොත් ඒකත් අහනවා. බැංකු ක්‍රමයේ මගින් රටේ සංචිත වර්ධනය කරන්න කිසියම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරොත් මහ බැංකුවේ උපදේශනය යටතේ ඒකත් ඊළඟ වරුදු භාගයට අහනවා. නිතරම මේ කාලීන විෂය කරුණු ගැන ටච් එකේ ඉන්න ඕන. පන්ති කාමරයකට කොටු වෙලා බිත්ති හතරට කොටු වෙලා ඉගෙන ගන්න විෂය නිර්දේශයෙන් පමණක් නෙවෙයි ඉන් බාහිර වූ ව්‍යාපාර ලෝකයේ විවිධ විචලනයන් ප්‍රවණතාවයන් පිළිබඳ ප්‍රශ්න අහනවා. ඉතින් කොහොම BS ලේසි වෙන්නේ? ඇත්තටම BS තමයි අමාරු එහෙමනම්. තේරෙනවද? දැන් ගණන් හදන වගේ දේවල් අඩුයිනි. කෝන්ලත් ගොඩක් අකට ගණන් හදන පැත්ත තියෙනවනේ මිල න්‍යාය පාඩමේදී එහෙම. ඒවත් එක තමයි ළමයා හිතන්නේ BS ලේසි කියලා. මොකද ඕකේ වරද තියෙන්නේ අද නෙවෙයි. ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ පුංචි කාලේ ඔබ 5 වසරෙන් පස්සේ ටියුෂන් ගියා නම් මතක තියාගන්න. වැඩි මුලින්ම ටියුෂන් වලට යවුවේ ඔබේ ආගම ඉගෙන ගන්නද? ක්‍රිස්තු ධර්මය හරි, බුද්ධ ආගම හරි, ඉස්ලාම් ධර්මය හරි ඉගෙන ගන්නද? යවුවේ නැහැ. මුලින්ම පන්ති යවුවේ චිත්‍ර ශිල්පය ඉගෙන ගන්නද? නැහැ. මුලින්ම පන්ති යවුවේ ව්‍යාපාර අධ්‍යයන ඉගෙන ගන්නද? ඉතිහාසය ඉගෙන ගන්නද? නැහැ. මොනවටද යවුවේ? ගණන් ඉංග්‍රීසි. ගණන් ඉංග්‍රීසිනේ. සිංහලත් යවන්න 3 වෙනි උනේ. පොඩි කාලේ ඉඳන්ම යවන්නේ ගණිතයට ඉංග්‍රීසි වල ටියුෂන්. ඒක පොඩි කාලේ ඉඳන්ම ඔබේ මනස වැටෙනවා ගණන් ඉංග්‍රීසි තමයි අමාරු. ඒකනේ අපි මේ අම්මලා ටියුෂන් වලට යවන්නේ. ටියුෂන් වලට යවලා ගෙදරටත් ගෙන්නලා උගන්වනවා. මොනවද උගන්වන්නේ? ගණන් ඉංග්‍රීසි, ගණිත ඉංග්‍රීසි. එහෙනම් ගණිත ඉංග්‍රීසි තමයි අමාරු. කියලා ඔබේ මනසට පුංචි කාලේ ඉඳන් වැටෙනවා. ඒ ආපු අන්නේ මානසික තත්වය ඒ ලෙවල් වලට ආන් පස්සේ බලනවා ගණන් හදන විෂයන් මොනවද තියෙන්නේ? ගිනුම් කරන්නේ අම්මෝ එක අමාරු. අර පුංචි කාලේ දැන් ආව මනස ගානට ගැලපෙනවා. බලනවා වාණිජ විෂය ධාරාවේදී විෂයන් 3යි කරන්න තියෙන්නේ. ඒකෙන් ගණන් හදන විෂය මොකද්ද? ගිනුම් කරන්නේ. අම්මෝ එක අමාරු. අරකට එක්ක ඔබ මැච් කරගන්න. ඊට පස්සේ ඉකෝන් වල තනින් තන මාතෘකාවල ගණන් හදන්න තියෙනවා. ඒකත් අමාරු. BS වල තරම් ගණන් හදන්න නැහැ. එහෙනම් ඒක ලේසි. ඔන්න උතන තමයි වරද්දගෙන. ඔය වරද කරන්න එපා. මම කියන්නේ විෂයන් 3ම ලේසි. හරියට ඉගෙන ගත්තොත් විෂයන් 3ම ලේසි. හරියට ඉගෙන ගත්තේ නැත්නම් විෂයන් 3ම අමාරු. ඒ නිසා බාල මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. දෙවැනි එක තමයි ඔබ BS එක සාධාරණව මධ්‍යස්ථ විෂයක් කියලා ගණන් ගත්තත් ඔබ මේකට දෙනවා අමුතු බර තැබීම. BS වල සෙකන්ඩ් එක තමයි ගැටලුව. ඒක ටිකක් ලියන්න තියෙනවා. මේකේ ප්‍රශ්නයක් නෑ. මේක ඉතින් MCQ තියෙන්නේ. ටට්ටු ටික තෝරන්න පුළුවන්. හිස්තන් පුරෝණයවත් කොහොම හරි ගලප ගන්න පුළුවන්. මේ ඔබේම වචන මම මේ කියන්නේ. තේරුණාද? ඒ වගේ මේකට අඩු බර තැබීමක් කරනවා. මතක තියාගන්න ඒක තමයි දෙවන වරද ඔයගොල්ලෝ කරන්නේ. BS නෙමෙයි ඕනෑම විෂයක අමාරුම ප්‍රශ්න පත්‍රය තමයි වාස්තික ප්‍රශ්න පත්‍රය. ඒක ජීව විද්‍යාව, ඒ වගේම ආර්ථ විද්‍යාව, ගණිතය, රසායන විද්‍යාව ඒ පැත්තට බලංගු. මේක තමයි අමාරු. ඇයි හේතුව? මොකද්ද වාස්තික ප්‍රශ්න කියලා කියන එක තේරුම්. ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොපෝෂනල් questions කියලා. වාස්තවික ප්‍රශ්න. ප්‍රොපෝෂනල් questions. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම නිශ්චිත පිළිතුරක් අපේක්ෂා කරන ප්‍රශ්න.
නිශ්චිතවම පිළිතුරක් හෝ නිශ්චිත පිළිතුරක් හෝ නිශ්චිත පිළිතුරු කීපයක් අපේක්ෂා කරන ප්‍රශ්න. නිශ්චිත කියන්නේ කෙලින්ම වෙන විකල්ප පිළිතුරු නැහැ. ව්‍යාතිරේක නැහැ. ඒ තියෙන පිළිතුරු එකයි නැත්තම් කීපය ඒ පිළිතුරුම ලියන්නට ඕන. දැන් ඕක අමාරු නැද්ද? ඕක අමාරු නැද්ද? උදාහරණයක් වශයෙන් ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ. ලංකාවෙන් අපනයනය කරන ඇතැම් භාණ්ඩවල නියමිත මිනුම් ඒකක නැත්තම් දිග පළල විශේෂයෙන් බර ඝනකම ආදී නියමිත මිනුම් ප්‍රමිති ඇති බවට නියදි පරීක්ෂා කරලා සහතිකයක් ගන්න අවශ්‍ය වෙනවා. අපි ඒකට කියනවා කිරුම් මිනුම් සහතිකය, certificate of measurement. බර පිළිබඳ සහතිකය නැත්නම් කිරුම් මිනුම් සහතිකය. ඒ කිරුම් මිනුම් සහතිකය අපි මුලින්ම විදේශ ගැනුම්කරුවන්ට යවන්න ඕනේ. දැන් නම් බොහොම ලේසි ඊමේල් කරලා යවන්න පුළුවන්. කිරුම් මිනුම් සහතිකය යවන්නේ නැත්නම් ඒගොල්ලෝ අපේ භාණ්ඩ ඇනුම් කරන්නේ නැහැ. එහෙනම් අපට අපනයනය කරන්න බෑ. අපට විදේශ විනිමය උපයන්න බෑ. තේරුණාද? එහෙනම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ලංකාවෙන් අපනයනය කරන ඇතැම් භාණ්ඩ සඳහා කිරුම් මිනුම් සහතිකයක් විදේශ ගැනුම්කරුවා වෙත යැවීම අනිවාර්ය වේ. එවැනි අපනයන සඳහා කිරුම් මිනුම් සහතික නිකුත් කරන බලාධිකාරිය නම් කරන්න. උත්තර කීයක් තියෙනවද ඔකට? උත්තර කීයක් තියෙනවද? උත්තර එකයි තියෙන්නේ. one and only. ඒ තමයි ලංකා වෙළඳ මණ්ඩලය හෙවත් ලංකා වාණිජ්‍ය මණ්ඩලය. ඕකට ප්‍රමිති ආයතන ලියුවොත් වැරදි. මහ බැංකුව ලියුවොත් කිසිම අදාළත්වයක් නැහැ. වරාධිකාරී කිසිම අදාළත්වයක් නැහැ. වෙළඳ අමාත්‍යාංශය කිසිම අදාළත්වයක් නැහැ. තේරුණාද? උත්තර අරකම ඉතින් හරියටම දැනගත්තේ නැත්නම් ඒකේ ලකුණක් නැත්නම් දෙකක් අහිමි වෙනවා. ඕක තමයි කතන්දරේ. නමුත් ව්‍යුහගත පේපර් එක එහෙම නෙවෙයිනේ. ව්‍යුහගත පේපර් එක ඔබට ලියන්න පුළුවන්. මොන හරි දෙයක් කියන්නේ එක එක පැතිවලින් ලියලා කොහොම හරි උත්තරයට ඔබට සමීප වෙන්න පුළුවන්. උත්තරයට ලං වෙන්න හරි පුළුවන්. ලංවීම තුල ඔබ උත්තරයට ආවේ නැහැ. නමුත් ඔබ උත්තරයට සමීප වුණ ඔබ ලියන රටාව අනුව ඔබේ සාහිත්‍ය අනුව සමහරට ලිවීමේ සාහිත්‍ය තියෙනවනේ. චුට්ටක් දැනගත්ත මේක ලස්සනට ඩෙවලොප් කරලා ලියන්න පුළුවන්. ඒ හැකියාවෙන් හරි ඒගොල්ලෝ උත්තරයට සමීප උත්තරයක් හරි ලියුවොත් ලකුණු 4ක් නම් 4න් 2ක් හරි ගන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්නේ ලංකාව වෙළඳ මණ්ඩලේ නැතුව වෙන මොන ආයතනෙ ලියුවොත් මොකද වෙන්නේ? බිඳුවයි. ඒතර අමාරු මොකද්ද? මේ ප්‍රශ්න පත්‍රයේ දරකද? මේක. ඔබ මම මේ කියන දේ ඔබේ යාළුවන්ටත් DP education පාඨමාලාවට සම්බන්ධ නැති අයව සම්බන්ධ කරගන්න සම්බන්ධ වෙන්නේ නැති තාක්කල් ඒගොල්ලන්ටත් මේ දේවල් කියලා උදව් කරන්න. තේරුණාද? පැහැදිලිවම මේක අමාරුයි. මොකද නිශ්චිත පිළිතුරුන් අපේක්ෂා කරන්න. ඊළඟට අහන්න පුළුවන් ලංකාවේ කළමනාකරුවන් සංවර්ධනය කරනු ලබන කළමනාකරුවන් පුහුණු නෙවෙයිනි සංවර්ධනය කරනු ලබන ජාතික ආයතන දෙකක් නම් කරන්න. ඉතින් ඔතනට පුළුවන් උපරිම තියෙන ආයතන 4යි ලංකාවේ. ඔය 4න් දෙකක්ම වෙන්නේ බෑ. තව විවිධ ආයතන තියෙනවා. සේවකින් පුහුණු කරන ආයතන 20ක් විතර හිත හැකි. නමුත් අහන්නේ කළමනාකරන සංවර්ධනයේනේ. නිශ්චිතයි. ඉතින් නිශ්චිතව නැත්තම් නෑ. ඔය වගේ තමයි සප්ලයි ටයිප් එක. නැත්තම් සැපීම් වර්ගයේ ප්‍රශ්නවල හිස්තැන් පුරවන ප්‍රශ්න. ඒත් එහෙමනේ නිශ්චිතවම උත්තරයක් හිස්තැන් ලියන්න ඕන. මේක තමයි වරද්ද ගන්න. තේරුණාද? තුන්වෙනි හේතුව තමයි සමස්ත විෂය නිර්දේශයම ඔබ ආවරණය කරගෙන නැහැ. ඔබ විෂය නිර්දේශයේ සමහර මාතෘකා පිටින්ම අයින් කරනවා. මේක මට අමාරුයි. මම මේකෙන් ලියන්නේ. මේක නැතුව මම ඉතුරු දැන් මාතෘකා 18යිනේ. මේ මාතෘකා වයින් කරලා මම ඉතුරු මාතෘකා 17න් වැඩේ කරගන්නවා. මට වැඩේ කරගන්න පුළුවන්. එහෙම බෑ. හේතුව මාතෘකා 18ෙම ප්‍රශ්න අහනවා. අනික මාතෘකා 18 තියෙනවානේ පාඩම්. දැන් අපි ගත්තොත් මෙහෙයුම් කළමනාකරණය ගත්තොත් මෙහෙයුම් කළමනාකරණයේ තියෙනවා පාඩම් මෙහෙයුම් කළමනාකරණ කියන ප්‍රධාන ඒකකයක්. මාතෘකා ඒකක 18න් ප්‍රධාන ඒකකයේ 13 වන ඒකකයේ මෙහෙයුම් කළමනාකරණය. ඒකේ පාඩම් තියෙනවා 9ක්. පාඩම් 9ක්. ඒ පාඩම් 9න්ම ප්‍රශ්න අහනවා. තේරෙනවද? අපි දුම් ව්‍යුහගත පේපර් එකට ඒ පාඩම් 9න් පාඩම් 5ක් ආවරණය කළයි කියලා. එහෙනම් වාස්තික පේපර් එක වන මේ පේපර් එකට ඉතුරු පාඩම් 4න් ප්‍රශ්න දානවා. ඔබ සමහරට ඒ පාඩම් එකක 9න් දෙකක් මග හැරුණා. එක්ක ඔබ ඉස්කෝලේ ගියේ නැහැ. එක්ක ඔබ ඔන්ලයින් පාඨමාලාවට සමන් දුන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබට ඒක අමාරුයි කියලා ඔබ මනසින් ඒක අයින් කරගත්තා. කොහොමද පාඩම් එකක 9න් දෙකක් අයින් කරගත්ත කියන්නකො. ඒ දෙකෙනුත් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම වාස්තික පේපර් එකේ තියෙනවා. වාස්තික පේපර් එකේ තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න 2ද 3ද 4ද ඔබ මිස් කරගත්තොත් මොකද වෙන්නේ? එතරම් ලකුණු 4ක් නැත්නම් 6ක් අහිමි වෙනවා.
එතකොට ඒ සාමාර්ථයෙන් ඔබ වේගෙන් ඈත් වෙන්නේ නැද්ද? මම මේ කියන සරල දේවල්. තේරුණාද? ඔන්න ඔය තත්ත්ව නිසා පළවෙනි එක මොකද්ද? BS පේපර් එකේ BS විෂය ගැටලුවක් නැහැ කියන වැරදි මානසිකත්වය. දෙවෙනි එක BS පේපර් එක ඕකේ. විශේෂයෙන්ම මේ BS1 එක ගැටලුවක් නැහැ. කෙටි ප්‍රශ්න තියෙන. ඒකට මොනවා හරි කරගන්න පුළුවන් කියන වැරදි මානසිකත්වය. තුන්වෙනි එක සමස්ත විෂය නිර්දේශයේ සමස්ත පාඩම් මේකක පිළිබඳ අවබෝධයක් නැතිකම. ඒ නිසා කරුණාකර මතක තියාගන්න මෙන්න මේ පේපර් එකට වැඩි අවධානයක් යොමු කරන්න. මොකද සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 75 80 85 90 ගන්න අය 45 50 55ට වැටෙනවා මේ පේපර් එකේ. ඔක හොඳට තේරුම් ගන්න. ඔබ වැටෙන්නේ මෙතනින්. මේ පහුගිය අවුරුදු පහේම සමස්ත ලංකාවේ ප්‍රතිඵල වලින් වාණිජ්‍ය විෂය ධාරාවේ තුන්වන ප්‍රතිඵල වාර්තා කරන්නේ මේ පේපර් එකයි. BS පේපර් එකයි. තේරුණාද? මේකිනුත් MCQ ප්‍රශ්න 30ක් අහන බව දන්නවනේ. MCQ ප්‍රශ්න 30ක් අහනවා. සැපීම් වර්ගයේ ප්‍රශ්න වර්ග දෙකයි. එකක් හිස්තැන් පුරවන ප්‍රශ්න 10යි. අනිත් සැපීම් වර්ගයේ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න 10යි. ඕකේ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න 10ක් ගොඩක් වෙලාට කරගන්න ළමයි. 50ක් 60ක් හරි ලියනවා. නමුත් මතක තියාගන්න හිස්තැන් පුරවන ප්‍රශ්න 10යි. ලකුණු ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකට ලකුණු 75ට වැඩි ගන්න ළමයි පවා. හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් කරන්නේ හරියට ප්‍රශ්න 3යි. මැක්සිමම් 4යි. ඒ කලාතුරකින් ගොඩක් අය ප්‍රශ්න 1යි නැත්නම් 2යි හරියට කරන්නේ. ප්‍රශ්න 8ක් නැත්නම් 7ක්ම වරද්ද ගන්නවා. කොහොමද ඒකක් ගන්න? ඒ නිසා මේ පේපර් එකේ මතක තියාගන්න හිස්තැන් පුරවන ප්‍රශ්න කරේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඊට අමතරව MCQ ප්‍රශ්න මම හැමදාම කියන්නේ මගේ නිවැරදි නිර්ණායකය ඔබට ඒ සාමාර්ථයක් ගන්න ඕන නම් BS වලට MCQ ප්‍රශ්න 25ක් අනිවාර්යයෙන්ම කරන්න හරියට. අවම 25ක් නැත්නම් 25ට වැඩි. 25ට අඩු වෙනවා කියන්නේ ඔබ ඒ සාමාර්ථයෙන් ටික ටික ඈත් වෙනවා කියන එක. කරන්න පුළුවන්. 25 නෙවෙයි ඒ MCQ ප්‍රශ්න 30ටම ලකුණු ගන්න පුළුවන්. නමුත් ඔබ වරද්ද ගන්නවා. මොනවද වරද්ද ගන්න? කොහොමද වරද්ද ගන්න? එකක් තමයි ඔබ ප්‍රශ්නේ හරියට කියවන්නේ. ප්‍රශ්නේ කියවන්නේ නැතුව ප්‍රශ්නේ කියවනකොටම ඔබට හැඟෙන දේ අනුව ඔබ උත්තරේ සිලෙක්ට් කරන්න යනවා. නමුත් සමස්ත ප්‍රශ්නේ අවසානයේ දක්වා කියවුවනම් ප්‍රශ්නේ මුලින් කියවනකොට ඔබට හැඟෙන දේ නෙවෙයි අහන්නේ වෙනත් අර්ථයක් කියලා ඔබට දැනෙනවා. එකක් ප්‍රශ්නේ හරියට කියවන්නේ. දැන් මේකට පැය දෙකක් ලැබෙනවනේ. පැය දෙකක් ලැබෙනවනේ. අනිවාර්යයෙන්ම ප්‍රශ්න 50යිනේ අහන්නේ. එතකොට විනාඩි දෙකකට වඩා කාලය ලැබෙනවනේ ඕන තරම් කියවන්න වෙලා ඇති කියවන්නේ. දෙවැනි එක තමයි ඔබ MCQ ප්‍රශ්නේ කියවලා උත්තර 1 අපි තුන් 2 එක්ක එකේදී එක්ක දෙවන උත්තරයේදී ඔබට දැනනවා මේක තමයි උත්තරේ. හරි කියලා දැනුනොත් එතනින් එහාට කියවන්නේ. ඔබ දෙක නම් දෙක මාක් කරනවා. නමුත් මතක තියාගන්න දෙක ආසන්න උත්තරයක්. වඩාත්ම සමීපතම උත්තරේ තියෙන තුන්වෙනි එකේ එක 4 එක 5 ඔබ කියවලා නැහැ. ඒ වැඩේ කරනවමයි. කරන්න එපා. මම කියන්නේ කොච්චර විශ්වාස වුණත් පළවෙනි හෝ දෙවෙනි හෝ උත්තරේ හරි කියලා උත්තර පහම කියවන්න. පහම කියවුවම තේරෙයි මේකේ සමීප උත්තර දෙකක් තියෙනවා. දැන් මේ දෙක වෙන් කරලා ගන්න. ඒ දෙක වෙන් කරලා අරන් බලන්න. ඒ දෙකෙන් මොකද්ද වඩා හරි? කොහොමද මේකේ වඩා සමීප උත්තරේ තෝරන්නේ? නැවත ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නෙත් එක ගලපන්නේ උත්තර දෙක. මම අපූර්වට කියලා දුන්නේ. ප්‍රශ්න කීප අතීත පාඩම්වලදී අන්නේ වරද නිසා ඔබ MCQ ප්‍රශ්න වලින් 25ක් බොහොම ලේසියෙන් හරියන් 25ක්ම හරියට නිවැරදිව කරන්න පුළුවන්කම තියෙද්දී ඔබ 15 17 18 20 වගේ ප්‍රමාණයක් වැඩනවා. ඉතින් ඔබ ඒ හේතු නිසාම ඔබ ඒ සාමාර්ථයෙන් ඈත් වෙනවා. අනිත් එක හිස්තැන් පුරවන ප්‍රශ්න. හිස්තැන් පුරවන ප්‍රශ්න වලදී වෙන්නේ ප්‍රශ්නේ මුලදී තේරෙන්නේ නැහැ. එක්ක මැදදී තේරෙනවා. එක්ක අගදී තේරෙනවා. අපි තුමේ අවස්ථා තුනේම තේරෙන්නේ නැත්තම් ප්‍රශ්නේ මුලයි අගයි සංසන්දනය කරන්න. නැත්තම් ප්‍රශ්නේ අගයි මැදයි සංසන්දනය කරන්න. එහෙම සංසන්දනයේදී හරි ඔබට තේරෙනවා මේ අහන්නේ මේකයි කියලා. එහෙම නැතුව නිකම්ම ඔබ ප්‍රශ්නේ එකපාරක් කියවලා උත්තරේ හිතනවා කවදාවත් උත්තරේ එන්නේ නැහැ. හැබැයි විෂය තියෙන්න ඕනේ. සමස්ත විෂය නිර්දේශයේ සියලු පාඩම් මේකක හදාලා තියෙන්න ඕනේ. ඔන්න වගේ අඩුපාඩු මග හැරගන්න. මොකද මම මෙච්චර කිව්වේ මේ පේපර් එකෙන් ඔබ වැටෙන විශාල ප්‍රෝබ්. ඒ කියන්නේ ඔබ නෙවෙයි අතීතයේ ළමයි වැටුණා. මම හිතනවා 2022 23 ලියන ඔබ ඊටාම හොඳ ළමයි. තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරන ළමයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබගේ මිත්‍රයෙක් හරි මේ කියන දුර්වලතාවල ඉන්නවා නම් ඒක මුදව ගන්න තමයි මම මේ කියන්නේ. මම විශ්වාස කරනවා ඔබ හරියට වැඩේ කරයි කියලා.
විශේෂයෙන්ම DP education පාඨමාලාව තුළ මගේ විෂයට මුල සිට අඛණ්ඩව සම්බන්ධ වෙච්ච කිසිම දරුවෙකුට මම හිතනවා වරදින්නේ නැහැ. ඔබ සාර්ථකව වැඩේ කරගනි. ඒ නිසා මේ දේ ඔබේ මිත්‍රයන්ට හරි අවබෝධ කරලා දීලා මේ පේපර් එකට වැඩි නැඹුරුවක් අරගෙන මේ පේපර් එකෙන් අනිවාර්යයෙන්ම වැඩිපුර ලකුණු අරගෙන ඒ කියන්නේ පළවෙනි සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ තුල සමබරතාවයක් ඇතුළු ලකුණු අරගෙන හොඳම ලකුණු ප්‍රමාණයක් සමග ඒ සාමර්ථ්‍යයක් ගන්න ශක්තිය ලබා ගන්න කියලා තමයි මම හැමදාම මතක් කරන්නේ. එතකොට මේක තමයි 2019 ආපු පේපර් එක නිව් සිලබස් එක යටතේ. එතකොට මේ පේපර් එකේ ඔබ දන්නවා ප්‍රශ්න 50ක් තියෙනවා. සීලුම් ප්‍රශ්න වලට පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම ලියන්න කියලා තියෙනවා. ඒත් එක්කම කාලේ පැය දෙකක් ලැබෙනවා කියලා මම කිව්වා. පැය දෙක වැඩි. ඇත්තටම පැය දෙක වැඩි. ඉතින් පැය දෙක වැඩි කියලා සමහර අය පැයෙන් මේක ලියනවා. අසාර්ථකයි. පැයෙන් ලියන්න බෑ මේක. අඩුම ගානේ පැය එකයි විනාඩි 40ක්වත් ගන්න ඕන ලියන්න. තේරුණාද? විභාගාංකයේ හෙලින් නැති කොටුවේ පැහැදිලිවම ලියන්න කියලා තියෙන මේ තියෙන්නේ. ඒක මුලින්ම ලියන්න ඕන මම කියන්නේ. මොකද සමහර වෙලාවට ඕගොල්ලෝ අන්තිමටම ලියන්න හිටියොත් සමහර අයට පැය දෙක මදි වෙනවා. ඒ කියන්නේ සමහරට සංකීර්ණ ප්‍රශ්න තියෙනවානේ. ව්‍යාකූල ප්‍රශ්න තියෙනවා. මේකේ තියෙන කීපයක් එහෙම. ඒ ව්‍යාකූල ප්‍රශ්න වලට ඔබ විනාඩි 5-10 ගත කරලා අන්තිමට යට තියෙන ප්‍රශ්න දෙකකට විතර කාලෙ මදි වුණාම ඔබ ඒක වේගෙන් ලියනවා. මොකද මේක නිකම්ම බාර දෙනවා. ඒ නිසා විභාගාංගේ මුලින්ම දාන්න. පේපර් එක කියවන්න පෙර. ඊට පස්සේ ප්‍රශ්නාංක 1 සිට 31 වූ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකේ ප්‍රශ්න ඉදිරියෙන් නැති තිත්තිර මත ලියන්න. හැම බහුවර්ණ ප්‍රශ්නයක් ඉස්සරහාම වරහන් ඇතුළේ තිත්තිරක් තියෙනවා. ඒකේ තමයි උත්තරේ ලියන්නට ඕනේ. පැහැදිලිව. ඊට පස්සේ ප්‍රශ්නාංක 31 සිට 51 වූ ප්‍රශ්න වලට කෙටි පිළිතුරු අදාළ තිත්තිර මත ලියන්න. ඒකේ ක්‍රම දෙකක් තියෙන. එකක් හිස්තැන් පුරවන එකේ ඒකෙත් ලියන් තියෙන්නේ නිශ්චිත තැන් කෙටි පිළිතුරු. අනිත් එක නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන එකෙත් කෙටි පිළිතුරු නියමිත තිත්තිරේ ලියන්නට ඕනේ. සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් ලැබෙනවා. ලකුණු දෙක ගන්න දෙවරක් පහ කීයද? 100ක් ලැබෙනවා. 100යි දෙවන ප්‍රශ්න පත්‍රයෙන් 100යි 200 දෙකෙන් බෙදලා තමයි ඇවරේජ් කරලා ලකුණු 100 දෙන්නේ. පැහැදිලිනේ මේක තියෙන පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනේ සඳහා. ඒ කියන්නේ උත්තර පත්‍රය බලන පළවෙනි පරීක්ෂකගේ සංකේතාංකය යාගේ අස්සන දෙවන පරීක්ෂකේ කියන්නේ සාමාන්‍යයෙන් මම බලන උත්තර පත්‍රයේ තවත් මගේම පැනල් එකේ කෙනෙක් පරීක්ෂා කරනවා. ඉතින් විශේෂයෙන් පරීක්ෂා කරන ලකුණු. හරිද? එයත් අස්සම් කරනවා. ඊට පස්සේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙක් ඉන්නවා පැනල් එකේ හෙඩ් කරලා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. එයත් සාමාන්‍යයෙන් අපේ පේපර් ඔක්කොම නෙවෙයි අහඹු ලෙස හැම පරීක්ෂකවරයෙක්ගෙන් පේපර්ස් කීපයක් බලනවා. විශේෂයෙන්ම ලකුණු දීපු ආකාරය නෙවෙයි පිළිතුරු අපි හරියට තේරුම් අරගෙන මාකින් ස්කීම් එක අනුව ලකුණු දුන්නද කියලා පරීක්ෂා කරලා අත්අස්සම් කරනවා. ඊට පස්සේ ප්‍රධාන පරීක්ෂක නැත්නම් ප්‍රධාන පාලක පරීක්ෂක කියන්නේ කන්ට්‍රෝලින් චීෆ් ප්‍රශ්න පත්‍රේ බාර මහාචාර්යවරයා වරින් වර පැනල් වලට ඇවිල්ලා අහඹු ලෙස චෙක් කරනොත් අත්අස්සම් කරනවා. අන්තිම දවස් 4 දී විතර මාකින් අන්තිම දවස් 4 දී විතර විශේෂ ගණිත විභාගයකින් සමත් වෙලා ලකුණු ගත්ත පළපුරුදු ගණිත ගුරුවරු එක්කෙනා ගානේ පැනල් එකට දානවා. එයා ඔක්කොගම පේපර් සියලුම පේපර් වල ලකුණු චෙක් කරනවා. චෙක් කරන්න ඕනේ. තේරුණාද? ඒ නිසා බොහෝ වෙලාවට ඔබට ලකුණු වලදී හානියක් වෙන්නේ නැහැ. මොකද අවසාන බැරියර් එක ගණිත පරීක්ෂකවරයාගෙන් හරි ඒක ටච් වෙනවමයි. තේරුණාද? ඒ නිසා ඔබට උත්තර පත්‍ර පරීක්ෂණයේදී ඔබට උපරිම සාධාරණය ලැබෙනවා. නමුත් ඔබට සාධාරණයක් කරගන්න නැති කර තමයි මම මේ කියන්නේ කනගාටු ප්‍රකාශ කරන්නේ. අපි බලමුකෝ මුලින්ම පළවෙනි ප්‍රශ්නේ MCQ වල කොහොමද MCQ වල මුලින්ම කරන්න තියෙන්නේ? අනිවාර්යයෙන් MCQ කරන්න. දැන් සමහර ළමයි දරුවනේ මට කියනෝනේ ෆීඩ්බැක් එකක් දෙනවනේ ඇවිල්ලා. ඒගොල්ලෝ කියන අපි මුලින් කලේ අර ලියන ප්‍රශ්න. මුලින් කලේ හිස්තැන් පුරන ප්‍රශ්න නෑ. මම කියන්නේ මේක කරන්න. මොකද මේකට තමයි සාපේක්ෂව වැඩි කාලයක් ගත කරන්න වෙන්නේ. මේ ප්‍රශ්න 30න් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 10ක් හෝ 12කට ඔබට වැඩි කාලයක් නාස්ති කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න 10ක් හෝ 12ක් එකවර නෙවෙයි දෙවර නෙවෙයි තුන්වර තමයි ඔබට උත්තර ලියන්න වෙන්නේ. සංකීර්ණ ඒවා තියෙනවා. ඒ නිසා මේකට වැඩි කාලයක් ගන්න. ඇයි උත්තර වර්ණ පහක්නේ. වර්ණ පහම කියවන්න ඕනේ. වර්ණ පහම අපි තර්ක කරන්න ඕනේ. එහෙමනේ. තේරෙන්නේ මුලින්ම තෝරන්නේ මේක. වැරදි. පළවෙනි එක තමයි ව්‍යාපාර විකාශනයේ අවධි 4-5 දැක්වීම. දැන් ව්‍යාපාර ආරම්භ වෙලා සංවර්ධනය වීමට ගත්ත කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාරයේ
සංවර්ධනයේ අවධි අපි බෙදනවානේ. පළවෙනි පාඩේදී අපි ඒව සාකච්ඡා කරනවානේ. තේරුණාද? මොනවද කාර්මික විප්ලව යුගයේ, මුදල් භාවිත යුගයේ, භාණ්ඩ හුමාරු යුගයේ, තොරතුරු ආර්ථික යුගය කියලා බෙදනවානේ. මතකයිනේ. මුලින්ම එනම් ඉහත සඳහන් ව්‍යාපාර විකාශනයේ අවධි නිවැරදිව අනුපිළිවෙලට දක්වා ඇති වරණේ. නිවැරදිව අනුපිළිවෙලට කියන එකේ තේරුම මොකක්ද? මුලින්ම ඇති වූ යුගයේ පළවෙනිව, දෙවනම ඇති වූ යුගයේ දෙවනුව ආදී වශයෙන් තෝරන්න ඕනේ පිළිවෙලට. තේරුණාද? මුලින්ම ඇති වුණේ මොන යුගයේද? භාණ්ඩ හුමාරුවනේ. දැන් භාණ්ඩ හුමාරුවට පෙර යුගයක් තිබුණ මොකද්ද? ස්වයං පෝෂිත යුගය. ස්වයං පෝෂිත යුගය, self sufficient period එක. ඒ කියන්නේ ස්වයං පෝෂිත යුගයේදී උනේ තමාට අවශ්‍ය දේ තමාම නිපදව ගත්තා. තම වූමනා සපුරා ගන්න, තමන්ට වූමනාවන භාණ්ඩා සේවා තමා විසින්ම නිපදවාගෙන තමාගේ අවශ්‍යතා සහ වූමනා සපුරා ගත්තා. හැම දිනම කරේ එහෙමයි. ඒ කියන්නේ කිසිවෙකු තවත් කෙනෙක් මත යැපුනේ නැහැ. තේරුණාද? ස්වයං පෝෂිතයි. කිසිම රටක් වෙනත් රටක් මත යැපුනේ නැහැ. ස්වයං පෝෂිතයි. එතකොට ඒකෙදි මොකද උනේ? ව්‍යාපාර වල ආරම්භයක් නැහැනේ. දැන් ව්‍යාපාර කියන්නේ මොනවද? මානව කටයුතු. නැත්නම් අන් අයගේ අවශ්‍යතා සහ වූමනා ඉටු කරනු ලබන කිසියම් හෝ මානව කටයුත්තක්. නැත්නම් ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා අපි සිලබස් එකේ මුලින්ම ඉගෙන ගත්තේ. තේරුණාද? එතකොට මේ මතක තියාගන්න මිනිසා විසින් ඉටු කරන කාර්යයන් තමයි ව්‍යාපාර කියන්නේ එහෙම. හැබැයි මිනිසා විසින් ස්වార్థයෙන් කරන කටයුතු ව්‍යාපාර නෙවෙයි. මිනිසා විසින් ස්වార్థයෙන් කරන කටයුතු ව්‍යාපාර නෙවෙයි. දැන් මම මගේ වූමනාව සපුර ගන්න යම් කිසි කාර්යයක් කරනවා. උදාහරණයක් වශයෙන් මගේ ගෙවත්තේ මං එළවලු වගා කරනවා. මගේ සහ මගේ පවුලේ සමාජිකයන්ගේ පරිභෝජනයට. ඒක ව්‍යාපාරයක් නෙවෙයි. ඒතර මම පාත්ති දානවා, පැල හිටවනවා, වල් පැල ගලවනවා, වතුර දානවා, පෝර දානවා, විවිධ ක්‍රියාකාරකම් කරනවානේ. ඒකලේ මම සඳහා ස්වార్థයෙන්. ව්‍යාපාරයක් නෙවෙයි. නමුත් මගේ ගෙවත්තේ හරි වෙනත් වත්තක හරි ඔබේ වත්තට ඇවිල්ලා හරි මම වෙළඳ පොළට විකිණීම සඳහා එළවලු වගා කරොත් අන්න ව්‍යාපාරයක්. බොහොම සරල අර්ථයක් නේ ඔබ. එහෙනම් අන් අයගේ ස්වార్థයෙන් කරන මානව කටයුතු විතර ව්‍යාපාර කියන්නේ. ස්වార్థයෙන් කරන කටයුතු ව්‍යාපාර නෙවෙයි. ඒ නිසා තමයි ස්වයං පෝෂිත යුගය කියලා යුගයක් තිබුණට ඒක අපි ව්‍යාපාර වල ආරම්භය වශයෙන් ගන්නෙ නෑ. ගන්නෙ පළවෙනි එක භාණ්ඩ හුමාරු. මොකද ජනගහනය ක්‍රමයෙන් වැඩි වෙලා මිනිස් වුවමනා සංකීර්ණ වෙද්දී මිනිසාට අවශ්‍ය සියලු දේ තනිව නිෂ්පාදනය කර පරිභෝජනය කරන්න තිබුණු අවකාශ සීමා වුණා. නැත්නම් ඒ තත්ත්වයට යන්න බැරි වුණා. ස්වයං පෝෂිත යුගයේදී වගේ. ඒ නිසා මිනිස්සු පුරුදු වුණා සෑම රටකම තමාට සාපේක්ෂව, කියන්නේ අන්නට සාපේක්ෂව තමාට වඩා හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ එකද කීපයේද තෝරගෙන අතිරික්තය සමග හදන්න. අතිරික්ත කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩි. ඒ අතිරික්තය මොකද කරන්නේ? අන් අයගේ අතිරික්ත සමග හුවමාරු කරගෙන තමන්ගේ සමස්ත වුවමනා ඉෂ්ට කරගත්තා. එහෙනම් මම අතිරික්තයක් හැදුවේ මොනකටද? අන් අය සඳහා. එහෙනම් අන් අය සඳහා මම මානව කටයුතු වල නියුක්ත වුණා. එහෙනම් ඒක තමයි ව්‍යාපාරල ආරම්භය. තේරෙනවද? ඒක තමයි ව්‍යාපාරල ආරම්භය. ඒ වගේ දැන් මේ උත්තර ප්‍රශ්නේ කියවන කොටයි උත්තර කියවන කොටයි නැත්නම් ප්‍රශ්නය තුල අපි ගමන් කරන කොටයි පිළිතුරු තුල ගමන් කරන කොටයි දෙකේදීම අපේ සිලබස් එක නැත්නම් ඉගෙනගත්ත න්‍යායාත්මක කොටස ඇඟට එන්න ඕනේ. උළුවට එන්න ඕනේ. උළුවේ වැඩ කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ කියවනකොටම ව්‍යාපාර විකාශනයේ අවදි කියනකොටම පළවෙනි මාතෘකාව ඔබට මතක් වෙන්න ඕනේ. ඒ මාතෘකාවේ ව්‍යාපාර විකාශනය අපි අධීරයන් කතා කරා නේද කියලා මෙනෙහි වෙන්න ඕනේ. එතකොට තමයි උත්තර අපට අපේ වෙන්නේ. ප්‍රශ්නේ අපේ වෙන්නේ. එතකොට තමයි උත්තර අතර අපට සැසඳීමක් කරන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ප්‍රශ්නෙත් මේ ප්‍රශ්නෙට එන පිළිතුරු පහත් අපේ කරගන්න. අපේ කරගත්තොත් අපිට අනිවාර්යයෙන්ම උත්තර ගේන්න පුළුවන්. අපේ කරගත්තේ නැතුව මේ ප්‍රශ්නේ සහ මේ උත්තර පහ වෙනත් පැත්තක හෝ වෙනත් අංශයක තියාගෙන අපට උත්තර ලැබෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක තමයි බහඬු හුමාරු. මොකද අන් අයගේ අතිරික්තයක් සමග අපේ අතිරික්ත හුමාරු කරගත්තා. එහෙනම් දෙගොල්ලොම අන් අය සඳහා යමක් කරලා තියෙනවා. ඒක තමයි ව්‍යාපාර වල ආරම්භය. හරිනේ? එහෙනම් මුලින්ම එන්න ඕන C. මේක තමයි මුලින්ම එන්න ඕන C. මුලින්ම එන්න ඕන C. මේක තමයි පළවෙනි එකේ එන්න ඕනේ. එහෙම මාක් කරගත්තට කමන්නේ පේපර් එකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පේපර් එකේම ලියන්න කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වගේ මාක් කරගෙන පෑනේ. රතු පෑනෙන් හරි නිල් පෑන. රතු පෑන පාවිච්චි කරන්න පුළුවන්. සමහරක මතයක් තියෙනවා රතු පෑන පාවිච්චි කරන තහනම් කරන්නේ අපිට මේ කටු වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් ඒක සැකනම් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන් නිල් පාට කළු පාට එපා. මොකද මේ පේපර් එකේ මුද්‍රණය කරන්නේ කළු තේන් තියෙන්නේ. නිල් පාට රතු හෝ නිල් පාවිච්චි කරන්න. ඊට පස්සේ දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි මුදල් භාවිත යුගය. මොකද බහණ්ඩ හුමාරු යුගයේදී ප්‍රශ්න මතුණා කියලා අපි ඉගෙන ගත්තනේ මතකයිනේ. බහණ්ඩ හුමාරුවේදී ගැටලු මතුණා කලක් යනකොට. ඇයි? බහණ්ඩ ගෙන යාමේ අපහසු. දැන් මම හදපු අතිරික්තය අපි හිතුව මම හැදුවේ ගල් ආයුධ කියලා. ඒක ටිකක් බරයිනේ. ඕකාර මට යන්නේනෝ කතරගම පැත්තට. නැත්තම් නූර්ලි පැත්තට. නැත්තම් වැලිවලට. ඇයි? මට අවශ්‍ය අතිරික්ත තියෙන්නේ එහෙ. මොනතරම් සංකීර්ණද බලන්න. අද වගේ දියුණු ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ. අධිවේගී මාර්ග නැහැ. ගුවන් යාන පහසුකම් නැහැ. දුෂ්කර ගමනක් යන්න එපේ. තේරුණාද? ඒ නිසා මේ බහණ්ඩ හුමාරුව සංකීර්ණ වුණා. මිනිසුන්ට එපා වුණා. අනික රැස් කර තබා ගැනීම. අද වගේ සුරක්ෂිත ගොඩනැගිලි පහසුකම් නැහැ, ගබඩා පහසුකම් නැහැ. එහෙනම් ස්වභාවික උපද්‍රව මගින් සතුන් ගෙන්වන හානි වලින් පාඩු වෙන්න පුළුවන්. ඒක ආරක්ෂා කරගන්න ලොකු ගැටලුවක් ඇති වුණා. අනික ද්වික සම්පාතයක් නොතිබීම. වුමනාවන්ගේ ද්වික සම්පාතයක්, ඩුවල් ඇක්සෙප්ටන්සි. ඒ කියන්නේ මොකද්ද? මම ගල් ආයුධයක් කාට හරි දීලා එයාගෙන් සහල් අපේක්ෂා කරනවා නම් එයාට ඒ මොහොතේම ගල් ආයුධ වල අවශ්‍යතාවය තියෙනවා. නැත්තම් එයා මට සහල් දෙන්නේ නැහැ. තේරුණාද? නැත්නම් එයා මට සහල් දීලා ගල් ආයුධයක් ඉල්ලනවා නම් මට සහල් වල අවශ්‍යතාවය තියෙනවා. මගේ සහල් අවුරුද්දරම ගන්න මට සහල් ස්ටොක් එකක් තියෙනවා නම් මම එයාගෙන් සහල් ගන්නෑ. ගන්න නැත්නම් එයාට ගල් ආයුධය ගන්න බෑ. ඉතින් ඒකත් ගැටලුවක්නේ. මෙන්න මේ ගැටලු නිසා බහණ්ඩ හුමාරු තුල විකල්ප සොයන්න පටන් ගත්තා. ඒ විකල්ප සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස්සු මුදල් භාවිතයට ස්වයංක්‍රීයව, ඒ කියන්නේ හිතලා මතලා නෙවෙයි, නොදැනීම මුදල් භාවිතයට අවතීර්ණ වෙනවා. මුල්ම කාලේ සත්ත්ව කොටස්, අජ මුදල් කියලා කියන්නේ සතුන්ගේ ඇට, ලෝම, ඒ වගේම සම් වැනි දේවල් පොදුවේ හුමාරු කරගෙන අපට අවශ්‍ය භාණ්ඩ ගත්තා. පස්සේ ද්‍රව්‍යමය දේවල්, ගල් ආයුධ, කුළුබඩු, ඒ වගේම මුතුමැණික් වෙන දේවල් හුමාරු කරන්න ගත්තා. පසුව ලෝහ සොයාගෙන ලෝහ යුගයේදී කාසි තනුව විශේෂම ලෝකඩ යකඩ වැනි කාසි, පස්සේ රන්හා රිදී කාසි, පස්සේ බැංකු ක්‍රමයේ විකාශය වුණාන් පස්සේ නෝටු භාවිතේ ආවා. එහෙනම් දෙවන යුගයේ තමයි මුදල් භාවිත යුගය. මුදල් භාවිත යුගයේදී උනේ නිෂ්පාදකයෝ නිපදවන දේ වෙලෙන්දෝ මුදල් දීලා අරගෙන රැස් කරගෙන පාරිභෝගිකයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් හරි කමක් නැහැ මුදල් ලබාගෙන භාණ්ඩ අලෙවි කරන්න ගත්තා. මේක දැන් පහසු වුණා. ඒ කියන්නේ මුදල් භාවිතයත් එක්කම වෙලෙන්දෙක් නැමැති, වෙලෙන්දා නැමැති තුන්වන බලවේගයක් සමාජ ඉස්මතු වුණා. තේරුණාද? ප්‍රතිනිර්මාණය වුණා වෙලෙන්දෙක් කියලා කෙනෙක්. එයා වැඩේ පහසු කරා. දැන් මම නිෂ්පාදකයෙක් නම් මට අපේ තමු යාපනයේ ඉඳන් කොළඹෙන්න ඕනේ නැහැ. ඔබේ ගම් පළාත කතරගම නම් කතරගම ඉඳන් ඔබ නෝර්ලේ යන්න ඕනේ නැහැ. ඇයි? වෙලෙන්ද ඒ රාජකාරී කරනවා. වෙලෙන්ද සල්ලි දීලා භාණ්ඩ අරගෙන ගිහිල්ලා එක එක ස්ථානවල ස්ථානගත වෙලා අලෙවි කරනවා. එහෙනම් පාරිභෝගිකයන් වශයෙන් සමාජයටත් ඒක වාසියක් වුණා. තැන් වල දුවන්න ඕනේ නැහැ. Tamanට ළඟම සමීපම ප්‍රදේශයේ වෙලෙන්දෙක් ඉන්නවා. එයා ළඟට ගිහිල්ලා භාණ්ඩ ආසෙම දී ගන්න පුළුවන්. එහෙනම් පෙරට වඩා මොකද උනේ? ඉල්ලුම වැඩි වුණා. නිෂ්පාදනය ඉහළ ගියා. අන්න ව්‍යාපාරවල විකාශනයක් ඇති වුණා දෙවන යුගයේදී, මුදල් භාවිත යුගයේදී. මේක තමයි දෙක. තුන්වන යුගය තමයි කාර්මික විප්ලව යුගය. මතකනේ 1760ත් 1830ත් අතර අවුරුදු 70ක කාල පරිච්ඡේදය තුල බ්‍රිතාන්‍යයෙන් පටන් ගත්ත ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කීපයක නව සොයා ගැනීම් මාලාවක් කරා. ඉනෝවේෂන්ස්. ඒ නව සොයා ගැනීම් තුලින් බිහි කළ නව යන්ත්‍ර උපකරණ, නව ශිල්ප ක්‍රම කර්මාන්තවලට ආදේශ කරලා කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය පුළුල් කරා. ඒ වගේම sannivedana, ප්‍රවාහන වැනි සේවාවන් පුළුල් කරා. ඒ sannivedana හා ප්‍රවාහන සේවාවන්ටත් නවෝත්පාදන හඳුන්වලා දීලා ඒවා ක්‍රියාශීලී කරා. ඒකෙන් උනේ මොකද්ද? ව්‍යාපාර දෙවන්ත ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර බවට පරිවර්තනය කරා තුන්වන යුගයේදී. එනම් කාර්මික විප්ලව යුගයේදී. එහෙනම් ඒක තමයි තුන්වන යුගය. වර්තමානයේ තියෙන මොකද්ද? තොරතුරු ආර්ථිකය. නැත්නම් තොරතුරු තාක්ෂණ යුගය කියලා අපි කියන්නේ. තොරතුරු ආර්ථිකයේ කොටකමක් නැහැ. තොරතුරු තාක්ෂණ යුගය. අද sannivedanaye දියුණු වෙලා මුළු ලෝකෙම තනි රටක් බවට පත් කරලා. ලෝකයේ සියලු රටවල් අද තනි රටක්, one globe නැත්නම් ගෝලීකරණය. තේරෙනවද? මොකද sannivedanaයත් එක්ක ලෝකේ සෑම රටකම මිනිසුන් අතර
දැඩි සම්බන්ධතා, ඍජු සම්බන්ධතා, සමීපතා ඇති වෙලා තියෙනවා. ඒ නිසාද බොහෝ විට සෑම රටක්ම ලෝකයේ සෙසු රටවල් විශාල සංඛ්‍යාවක් සමග ගනුදෙනු කරනවා. සම්බන්ධතා පවත්වගෙන යනවා. සේවා හුවමාරු කරගන්නවා. එහෙනම් අද තියෙන්නේ බොහොම සංකීර්ණ වූ සමාජයක්. අද ව්‍යාපාර නිකම්ම මහා පරිමාණ ව්‍යාපාර නෙවෙයි, ගෝලීය ව්‍යාපාර. ගෝලීය ව්‍යාපාර දක්වා විකාශන වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනදා අපි මම නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙක් නම් මගේ නිමෙවුම් මම ලංකාව විතරයි විකුණන්නේ. නැත්නම් ආසන්න රට ඉන්දියාවට විතරක් විකුණනවා. අද එහෙම නෙවෙයි. මගේ නිමෙවුම් ඇමරිකාවද, ජර්මනියද, ඉතියෝපියාවද ඕනෑම රටකට අලෙවි කරන ගෝලීය ව්‍යාපාර දක්වා විකාශන වෙලා තියෙනවා. නම් අද තියෙන්නේ ගෝලීය ව්‍යාපාර. මේක තමයි හතර. තේරුණාද? එතකොට මේ ප්‍රශ්නේදී මම හැමදාම කියනවා වගේ ඔබ MCQ ප්‍රශ්න එකක් කතා කරනකොට ඒකෙන් උත්සාහ කරන තව ප්‍රශ්න 3ක් නිර්මාණය කරන්න. මතකද? ඔබ පැයක් පාඩම් කරනවාට වඩා හොඳයි. නැත්නම් පැය 2ක් පාඩම් කරනවා. හෝ කටපාඩම් කරනවාට වඩා හොඳයි ඒ කාලය තුල MCQ ප්‍රශ්න 2ක් නිර්මාණය කරන්න. 2ක් නිර්මාණය කරාම ඔබ පැය 10ක විතර වාසියක් ගන්න. පැය 10කදී ඔබ ඔබේ දැනුම වර්ධනය කර ගැනීම හෝ පැය 10ක් තුල විශේෂයට ඔබේ මනස විවර කර ගැනීම කියන එක මේ ප්‍රශ්න දෙකෙන් ගන්න පුළුවන්. එතන මේකෙන් තව හිතන්න මේක තව විදිහකට අහන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ව්‍යාපාර විකාශනයේ අවදි කියලා දෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාර විකාශනයේ අවදි නම් කර නැත්නම් ව්‍යාපාර විකාශනයේ අවදි තුලදී ඇති වූ ව්‍යාපාර ස්වරූපයන් කියලා මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ව්‍යාපාර ස්වරූපයන්. ඒ කියන්නේ පළවෙනි එකාවේ බහඬ උමාරු වනේ. එරම් මොකක්ද උනේ? ඒකේ දුන්නේ ව්‍යාපාර ආරම්භ වීම. ව්‍යාපාර ඇතිවීම තමයි ඒක යුගෙදී උනේ. දෙවෙනි යුගයේදී මුදල් භාවිත යුගයේදී මොකද උනේ? ව්‍යාපාර ව්‍යාප්ත වුණා තවත්. වෙළෙන්දෙක් නිර්මාණය වෙලා ඉල්ලුම වැඩි වෙලා ව්‍යාපාර තවත් ව්‍යාප්ත වුණා, පුළුල් වුණා. තුන්වෙනි යුගයේ කාර්මික විප්ලවයේ නවීන යන්ත්‍රෝපකරණ සොයාගත්තන් පස්සේ මොකද උනේ? මහා පරිමාණ ව්‍යාපාර ඇති වුණා. මහා පරිමාණ ව්‍යාපාර. හතරවෙනි යුගයේ වර්තමාන යුගයේ තොරතුරු තාක්ෂණ යුගයේ නැත්නම් තොරතුරු ආර්ථිකය. මොකද උනේ? ගෝලීය ව්‍යාපාර. විශේෂයෙන්ම sannivedanaya සහ ප්‍රවාහනය කියන උපකාරක සේවාවල වර්ධනයත් එක්ක ලෝකේ බොහෝ රටවල් වෙත භාණ්ඩා සේවා අපට අලෙවි කරන්න හැකියාව ලැබුණේ නම් ගෝලීය ව්‍යාපාර. එහෙමත් අහන්න පුළුවන්. පළවෙනි යුගයේදී ඇතුණේ ව්‍යාපාර ආරම්භය, දෙවෙනි යුගයේදී ව්‍යාපාර ව්‍යාප්ත වුණා, පුළුල් වුණා, තුන්වෙනි යුගයේදී මහා පරිමාණ ව්‍යාපාර, හතරවෙනි යුගයේදී ගෝලීය ව්‍යාපාර. අන්න එහෙම දැන් මේක දැන් මට මේ විනාඩි 2කින් කියලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. වැඩක් නැහැ. මම මේකට විනාඩි 5ක් 6ක් ගත්තේ මොකද මේ තුලින් ඔබේ දැනුම ඔබේ මනස විකසිත වෙන්න ඕනේ. ඔබේ මනස වැහිලානේ තියෙන්නේ. ඔබේ මනසේ තියෙන අඳුර ඒ මනස ඔබ ආලෝකය තුල කරගන්නවා. ඒතකොට තමයි ඔබට මේ ප්‍රශ්න විනිවිද වහින් යුතුව පෙනෙන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ. ඒතකොට තමයි ඔබට නිවැරදි පිළිතුරක් තෝරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒ වගේ මේ ප්‍රශ්නය හරහා තවත් ප්‍රශ්න ඔබට නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට පිළිතුර මොකක්ද එහෙනම්? මුල්මෙට එන්න ඕනේ 1. ඔව් 1 කියන්නේ C. C තියෙනවා 2 කියන්නේ B. B තියෙනවා 3 කියන්නේ A. 4 කියන්නේ D. එහෙනම් උත්තරේ 5. පස්වෙනි උත්තරේ. මේක අමාරු නැහැ. නමුත් මම මේක තුලින් පෙන්නුවා තවත් කෝණයන්ගෙන් මේ ප්‍රශ්නෙම අපිට වෙනස් විදිහට එන්න පුළුවන් බව. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සමාජීය හා සංස්කෘතික පරිසරයට අයත් මූලිකාංග නිවැරදිව ඇතුළත් වර්ණය තෝරන්න. මතකනේ අපි ව්‍යාපාර පරිසරය කියන පුංචි පාඩම් මේකකදී කතා කරා ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන ප්‍රභේද දෙකක්. අභ්‍යන්තර, බාහිර. බාහිර පරිසරයත් අපි කතා කරා කොටස් දෙකක්. ආසන්න පරිසරයේ, සාර්ව පරිසරයේ. සාර්ව පරිසරයේ උපකොටස් කීයක් කතා කරාද? 7ක් කතා කරා. මතකද? තාක්ෂණ පරිසරයේ ආර්ථික, ස්වාභාවික, සමාජ හා සංස්කෘතික, දේශපාලන නෛතික, ගෝලීය ආදී වශයෙන්. දැන් දැක්කද මම මේ කියපු විදිය? මට මේ ප්‍රශ්නේ කියවනකොට දැන් මට ගලාගෙන එන විදිය. ඒ ගලා එම මටනේ මා තුල නෙවෙයි දරුවනේ ඔබ තුල ඇති වෙන්න ඕනේ. එහෙම විෂය ගලන්න ඕනේ. දැන් මේක කියවනකොට මට මාතෘකාව මතක් වුණා. මොකද්ද? ව්‍යාපාර පරිසරය. ඒකකේ. හරිද? ඒකම මතක් වුණා පරිසරයේ ප්‍රධාන දෙකයි අභ්‍යන්තර බාහිර. බාහිර කොටස් දෙකයි ආසන්න සාර්ව. සාර්ව එකේ උපපරිසර 7ක් තියෙනවා. 7න් එකක් තමයි සමාජ සංස්කෘතික. දැක්කද ගලාගෙන ආපු ලස්සන. එහෙම ගලන්නේ නැතුව මේකට අපිට උත්තර හොයන්න බෑ. තේරුණානේ?
එනම් සමාජ හා සංස්කෘතික පරිසරයට ඇත් මූලිකාංග නිවැරදිව තුළත් වරන්නේ. සමාජ කියන්නේ විවිධ පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් සංස්කෘතිය ගැන ඒගොල්ලෝ අදහන ආගම් එක්ක ඒගොල්ලෝ තුල පැවතෙන ඒගොල්ලෝ මේ අනුගමනය කරන සම්ප්‍රදායන් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස ආකල්ප අගනාකම් ප්‍රතිමාන වැනි සංකල්ප කීපයක එකතුවක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හරිනේ. එහෙනම් සමාජ හා සංස්කෘතික පරිසරයට ඇත් මූලිකාංග නිවැරදිව දැක්වෙන එක. එහෙනම් උත්තර එකයි මෙතන තියෙන්න පුළුවන්. අනිත් හතරම වැරදි. බලමු පළවෙනි එක. විශ්වාස හරි. විශ්වාස කියන්නේ සමාජ හා සංස්කෘතික පරිසරයයි දෙක අපේ විශ්වාස. අපි විශ්වාස කරනවා කිසියම් දේවාලයක් තෝරගෙන දේවාලයට ගිහිල්ලා අපි පූජාවක් පැවැත්වුවම යාඥා කරාම අපිට බොහෝ සහනයක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කල්චර් එක. ඒක තමයි සංස්කෘතිය. සමහර සංස්කෘතීන් අනුව ඒගොල්ලන්ගේ ආගමික මධ්‍යස්ථානට ඒගොල්ලන්ගේ පුදසුනට යන්නේ සමහරට උඩුකය විවර කරගෙන ඇඳුම් ඉවත් කරලා භක්තිය ඒගොල්ලන්ගේ සංස්කෘතිය. නමුත් සමහර ආගම් හා බෙදුණු සංස්කෘතිය අනුව ඒගොල්ලන්ගේ පූජාසනයන් වෙත ගමන් කරන්නේ උඩුකනේ පුළුවන් නම් හිසත් ආවරණය කරගෙන ගෞරවයක් වශයෙන්. ඒගොල්ලෝ සංස්කෘතිය වගේ විශ්වාස අගනාකම් දෙකම සංස්කෘතියට අයිති. තාක්ෂණේ මොකද කියන්නේ? තාක්ෂණය ගන්න බෑ. තාක්ෂණය ඇති පැහැදිලිවම සාර්ව පරිසරයේ 7න් එකක් වන තාක්ෂණ පරිසරයට නම් මෙන්න මේක වැරදි. තාක්ෂණය වැරදි. සම්මත ගන්න පුළුවන්. සම්මතයන් අපේ සම්මතයන් සම්ප්‍රදායන් කියන අර්ථය ඒක හරි. ඒක කල්චර් එකට ගන්න පුළුවන්. ඒක මෙන්න මේක නිසා මේ පළමුවේ උත්තරේ වැරදි. දෙවෙනි එක අගනාකම් වැලියුස් හරි. අගනාකම් ඇති වෙන්නේ අපේ සංස්කෘතිය අනුව. දැන් බෞද්ධ ආගම අදහන කෙනෙක් අනුගමනය කරන්නේ එයා අදහන්නේ බෞද්ධ සංස්කෘතිය. ඒ බෞද්ධ සංස්කෘතිය අනුව තේරුණාද? සෑම පුද්ගලයෙක්ම සෑම සත්වයක්ම යාට වටිනවා. පාරේ යනකොට අපි අහිංසක සතෙක් පවා අපි වාහනෙන් හප්පන්න අනතුරු ලක් කරන්න බලන්නේ. සමහරට වාහන ධාවනය කරද්දී වේගයෙන් ධාවනය කරන අතරේ සතෙක් වෙනුවෙන් අපි තිරිංග තද කරන එක අවදානම්. අපේ වාහනේ පෙරලෙන්න පුළුවන්. ලිස්සලා ගිහිල්ලා මේ තාප් එක හැපිලා අනතුරක් වෙන්න පුළුවන්. ඒක සතෙක් බේරන්න එපා වගේ මතයක් සමහරලාට තියෙනවනේ. නමුත් අපි කරන්නේ අපේ සංස්කෘතිය අනුව බෞද්ධ ආගමත් එක්ක වැදුණු සංස්කෘතිය අනුව අපට අගනාකම් තියෙන මොනවද? සෑම සත්‍යයක්ම අපට වටිනවා. ඒ ජීවියෙක් අපි ආව බේරනවා. අගනාකම් සංස්කෘතිය. ආයතන කොහෙත්ම අදාළ නැහැ. ආයතන කියන එක සංස්කෘතියට අයිති නෑ. එහෙනම් මේකත් නෙවෙයි උත්තරේ. වයස් ව්‍යුහය ගන්න බෑ සංස්කෘතිය. ඒක එන්නේ ප්‍රජා පරිසරයට. මතකනේ? සම්ප්‍රදායන් ගන්න පුළුවන්. සම්ප්‍රදායන් හරි. සම්ප්‍රදායන් සංස්කෘතියට. මේ හරි දානම සමෙතනට අයිති. මේක වැරදි. ඒ නිසා ඒකත් ගන්න බෑ. තුන්වෙනි එක සිරිත් විරිත් හරි. අනිවාර්යයෙන්ම අපේ සමාජ සංස්කෘතියට අගනාකම් හරි. ඒක සමාජ සංස්කෘතියට සංවිධාන ව්‍යුහ අනේක ගන්න පුළුවන්. සංවිධාන ව්‍යුහ ගන්න බෑ. සංවිධාන ව්‍යුහ කියන්නේ සමාජ සංස්කෘතික පරිසරයට අයිති එකක් නොවේ. ඒක කොහටද එන්නේ? ඒක එන්නේ ආර්ථික පරිසරයට ගන්න පුළුවන් සංවිධාන ව්‍යුහය. එහෙම නැත්නම් තාක්ෂණ පරිසරයට ගන්න පුළුවන්. කොහොමරි කල්චර් එකට සම්බන්ධ නෑ නේ. ඒක ගන්න බෑ. නැත්තම් මේක සංවිධාන ව්‍යුහ ගන්න පුළුවන් ගොඩක් වෙලාට අභ්‍යන්තර පරිසරයට. අනික සම්ප්‍රදායන් ගන්න පුළුවන්. නමුත් මේක වැරදි නිසා ඒකත් නෙවෙයි උත්තරේ. ඊළඟ එක විශ්වාස හරි සමාජ සංස්කෘතික පරිසරයේ අගනාකම් හරි ඒකත් සංස්කෘතික සිරිත් විරිත් ඒකත් හරි රෙගුලාසි අන්න ගන්න බෑ. රෙගුලාසි වැරදි. රෙගුලාසි කොහොම ගොඩක් වෙලාට එන්නේ දේශපාලන නෛතික නීති පරිසරයේ නෛතික පරිසරයෙන් රෙගුලාසි කියන්නේ රෙගුලේෂන්ස් තේරුණාද? රෙගුලාසි කියන්නේ රීති. නීති වලට පස්සේ එන රීති. චක්‍රලේඛයක් මගින් නියමයක් පනවනවා. විධානයක් දෙනවා. ඒක රෙගුලාසියක්. එන ඒකයිති දේශපාලන නෛතික. ඒක ගන්නත් බෑ. ඊළඟට විශ්වාස හරි අගනාකම් හරි සිරිත් විරිත් හරි සම්ප්‍රදායන් හරි අන්න වෙන උත්තරේ මොකද? 5. ඉතින් මේකේ උත්තර 5ම කියවන්න වෙනවා. උත්තර 5ම කියවන ගමන් මෙන්න මේ වගේ සිලෙක්ෂන් දාන්න වෙනවා. දැන් විභාග ප්‍රශ්න පත්‍රයේමනේ උත්තර ලියන්න කියන්නේ. මේ වගේ කරන්න බෑ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට කිසිම හානියක් නැහැ. මේක ඔබේ අයිතියක්. මොකද සමහර වෙලාවට මෙහෙම මාක් එකක් දාගත්තම තමන්ට උත්තරේ බොහොම ලේසියෙන් දැනෙනවා. නැත්තම් පැටලෙනවා. නැත්තම් ඔබ කීවසරයක් සමහර කියවනවා. මේ කරාම නිරවුල්. අනික පරීක්ෂක වරයා හෝ
පරීක්ෂකවරියට සැඟෙනවා මේ ළමයා නම් බොහොම දක්ෂ ළමයි. මේ ළමයා හරියට බලන්න වැඩේ කරලා තියෙනවා. හරියට ප්‍රශ්නේට අවතීර්ණලා තියෙනවා. උත්තර හොඳින් සංසන්දනය කරලා නිවැරදි උත්තරය තෝරලා තියෙනවා. එහෙම මානසිකත්වයක් ආවම විශේෂයෙන්ම අර ලියන ප්‍රශ්න ටික තියෙනවනේ ප්‍රශ්න 10. ඒ ලියන ප්‍රශ්න 10 පොඩි නොගැලපීම් තිබුණා වුණත් ඒවත් සාර්ථක පිළිතුරු කියලා ඒගොල්ලන් ඇති ඔබට මුළු ලකුණු දෙකම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් කරනවා නම් ඉතාම හොඳයි. රයිට්. එහෙනම් උත්තරේ මොකද්ද? පස්වෙනි උත්තරේ. පහ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. තුන්වෙනි ප්‍රශ්නේ. පහත වගුවේ සාර්ව පරිසර මූලිකාංග සහ ඊට අදාළ සිද්ධීන් කිහිපයක් දක්වා ඇත. මේ වගුවේ සාර්ව පරිසර. සාර්ව කියන්නේ සාර්ව මතකනේ බාහිර පරිසරයේ කොටස් 7ක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. එකක් ආසන්න පරිසරය අනිත් එක සාර්ව පරිසරය. සාර්ව පරිසරයේ පරිසර ඒකක 7ක් තියෙනවා. මතකයි දේශපාලන නෛතික, සමාජ සංස්කෘතික, ප්‍රජා පරිසරය, ස්වාභාවික පරිසරය, තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය ආදී වශයෙන්. එතකොට ඒකයි මේ කියන්නේ සාර්ව පරිසරය. බාහිර පරිසරයේ දෙවෙනි කොටස වන සාර්ව පරිසරයට අයිති මූලිකාංග තියෙනවා. ඊට අදාළ සිද්ධීන් කිහිපයක් දක්වලා තියෙනවා. මේ තියෙන පරිසර මූලිකාංගයේ ආර්ථික පරිසරයේ, ස්වාභාවික පරිසරයේ, තාක්ෂණික, නෛතික. දේශපාලන නෛතික තමයි කෙටින් දාන්න නෛතික කියලා. එහෙනම් සිද්ධීන් තියෙනවා. අහන්නේ මොකද්ද කියලා බලමු. ඉහතදී ඇති මූලිකාංග අනුපිළිවෙල අනුව සිද්ධීන් නිවැරදිව ගලපා ඇති වර්ණය කුමක්ද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවම මේ උඩ කොටස කියපුවා මේ කොටස කියවන්න එපා. මම මේ පෙන්නන්නේ කාලේ ඉතුරු කරගන්න ක්‍රම. හරිද? ඔබ කියවන්න ඕනේ මොකද්ද ප්‍රශ්නෙන් අහන්නේ කියන එක. උඩ ප්‍රශ්නේ හඳුන්වා දීමනේ කරන්නේ. හඳුන්වා දීමේ වාක්‍ය කියවුවා. ඊළඟට ෂණයෙන් කියවන්න ඕනේ මොකද්ද ප්‍රශ්නෙන් අහන්නේ. අහන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තමයි මැද කියවන්නේ. මේ ප්‍රශ්නේ අභ්‍යන්තරේ. ඒතර අප කාලේ ඉතුරුයි. නැත්නම් මේක කියවගල කිසි තේරුමක් නැහැ. අපි මේකෙන් බලන මොකද්ද මේ අහන්නේ? මේකේ ගැළපීමද, නොගැළපීමද, සමානකම්ද, අසමානකම්ද කියලා දැනගන්න ඉපේ. දැනගත්තම තමයි උත්තර අපිට ලේසින් කියවන්න පුළුවන්. ඒක කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ කියවන්න දරන කාලය අඩු කරගන්න පුළුවන්. මොකද කාලය අවම කරගන්න පුළුවන් සෑම ප්‍රශ්නයකම කාලය අවම කරගන්න. මම කිව්වා MCQ වල තියෙන ප්‍රශ්න 10ක් නැත්නම් 12ක් සංකීර්ණයි. ඒකට විනාඩි 4ක්, සමහරට 5ක්, සමහරට 6ක් විතර ගත කරන්න වෙනවා. අන්න එහෙනම් පැය දෙකෙන් අර මේ සරල ප්‍රශ්න වලට අපි කාලය ඉතුරු කරගත්තම අර සංකීර්ණ ප්‍රශ්න වලට කාලය බෙදහැරලා හරියට පැය දෙක අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. හරි. දැන් බලමු ආහන ගැලපීමනේ. එහෙමනම් බලන්න මේ පැත්තේ පටන් ගන්නක ලේසි. තවත් කාලය ඉතුරු වෙනවා. දේශගුණික තත්වයන් වෙනස් වීම. දේශගුණික තත්වයන් වෙනස් වීම. සීත දේශගුණයක් තියෙන ප්‍රදේශවල උෂ්ණ දේශගුණයක් ඇති වෙන්න පුළුවන්. උෂ්ණ දේශගුණයක් තියෙන ප්‍රදේශවල සීත දේශගුණයක් ඇති වෙන්න පුළුවන්. වියලි කාලය කියන එක වෙනස් වෙලා සමහරට වැසි වහින්න පුළුවන්. දැන් ලංකාවෙත් වියලිම මාසයේ පෙබරවාරි මාසේ කියනවනේ. නමුත් ඇතැම් අවුරුදු වල වැඩිම වර්ෂාවතනයක් වාර්තා කළේ ওই වියලිම මාසේ පෙබරවාරි වල. ඒක තමයි දේශගුණික පරියාස. තේරුණාද? ආතර් සී ක්ලාක් කියන විද්‍යාඥ ජීවතුන් අතර ඉන්න කාලේ එයා කිව්වා දුම්බර මිටියාවත තියෙන දේශගුණික තත්වය, සීත දේශගුණික තත්වය මේ හොරණ වගේ බොහොම මේ සමීප කොළඹට නුදුරු නගර කරා එනවා කියලා. ඒක ඇත්ත වෙලා තියෙනවාද? අද සමහර මාසවලදී මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා, මම ඉඳලා තියෙනවා ඒක. උදේට අපි යනකොට හොරණ ඉංගිරි පැත්තට යනකොට බොහෝ ප්‍රදේශ මීදුමින් වැහිලා. දේශගුණික පරියාස මොනවද මේ? එහෙනම් ඒකයි ති කොහටද? ඒකයි ති ස්වාභාවික දෙයක්. එහෙනම් ස්වාභාවික පරිසරය ඒකයි. එහෙනම් සිද්ධීන් නිවැරදිව කියන්නේ මේක පිළිවෙලක් අහනෝනේ. දැන් සමහරට උත්තරේ දෙනවනේ 1ට C 2ට C එහෙම එකක් නෙවෙයි මේක තියෙන්නේ. මං කියන එක තේරෙනවද? සමහර උත්තර දෙනවා 1ට C 2ට D ආදී වශයෙන් එහෙම නෙමෙයි මේ අහන්නේ පිළිවෙල අහන්නේ. එහෙනම් මුලින්ම එන්නේ අපිට මුලින්ම කියවන්න වෙන්නේ ආර්ථික. ආර්ථික වලට ගැලපෙන්නේ මොකක්ද? නව කම්කරු නීති රීති බල ගැනීම. අලුතෙන් කම්කරු නීති හදලා ක්‍රියාත්මක කරනවා. ඒක මොකද්ද? නෛතික. නව නිෂ්පාදන ක්‍රමයක් සොයා ගැනීම. නව නිෂ්පාදන ක්‍රමයක් සොයා ගැනීම. ඒක මොකද්ද? තාක්ෂණය. තාක්ෂණයෙන් තමයි නව උත්පාදන කරන්නේ. අලුත් යන්ත්‍ර, අලුත් උපකරණ, නව භාණ්ඩ ඔක්කොම තාක්ෂණයෙන්. එහෙනම් ඒක හරියන්නේ තාක්ෂණයට. ඊට පස්සේ විදේශ විනිමය අනුපාතය වෙනස් වීම. විදේශ විනිමය
අනුපාතයකුත් කෙලින්ම මොකද්ද බලපාන්නේ ආර්ථිකයටයි. විදේශ විනිමය අනුපාතත් එක්ක තමයි රටවල ඩොලර් සංචිත අඩු වැඩි වීම තීරණය වෙන්නේ. ආර්ථිකයට කෙලින්ම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක ආර්ථිකයටයි. එහෙමනම් ආර්ථික වලට එන්න මොකද්ද මුලින්ම? මේකට එන්න ඕනේ D. මේකට එන්න ඕනේ D. ස්වභාවික වලට එන්න මොකද්ද? දේශගුණික තත්ත්වයන් වෙනස් වීම. එහෙනම් මේකට එන්න ඕනේ A. ඊට පස්සේ තාක්ෂණයට එන්න ඕනේ නව නිෂ්පාදන ක්‍රමයක් සොයා ගැනීම කියන C. ඊට පස්සේ නෛතික වලට එන්න ඕනේ නවකම් කරු නීති රීති බල ගැනීම එහෙනම් B. එහෙනම් උත්තරේ D A C B. D A C B. D A C B තියෙනවා. මොකද්ද පස්වෙනි උත්තරේ. ඔන්න වගේ බොහොම සංයමයෙන් ඒක පටල ගන්න නැතුව ගලපන්න ඕනේ. මේව අමාරු නෑ මේ ප්‍රශ්න. ලේසි. පස්වෙනි පිළිතුර. ඉස්සෙල්ලකෙත් පහ නේද ආවේ. ඔව් ඉස්සෙල්ලකෙත් පහ. මේකෙත් පහ නෙහෙම වෙන්න පුළුවන්ද? දැන් සමහර ළමයි හිතනවානේ ඉස්සෙල්ලේක පහ නම් මේකේ පහ වෙන්න බෑ. අන්න එහෙනම් හතර පේනවා හතර දානවා. එහෙම එකක් නෑ. සමහර අවුරුදු වල එකම උත්තර පස්වෙනි උත්තරේ කියන එක පිට ප්‍රශ්න හතරකට පහකට එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ අර සාමාන්‍ය බොහොම සරල විදියට නැත්තම් ලාමක විදියට තර්ක කරන්න යන්න එපා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. හතරවෙනි ප්‍රශ්නේ. තිරසර සංවර්ධනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් කිහිපයක් පහද දැක්වූ. එතකොට තිරසර සංවර්ධනය මතකයි නේද? මුල්ම පාඩම් වලදී විශේෂයෙන්ම හතරවන පාඩමේ sorry තුන්වන පාඩමනේ තුන්වන පාඩමේදී අපිට හම්බ වෙනවා තිරසර සංවර්ධනය කියලා පුංචි ඒකකයක් කතා කරන්න. අද මුළු ලෝකෙම අවධානය දිනාගත්ත සංකල්පයක් තමයි තිරසර සංවර්ධනය. නැත්නම් තිරසාර සංවර්ධනය කියලාත් කියනවා. sustainable development. මොකද්ද මේ කියන්නේ? අනාගත පරම්පරාවේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇති අවස්ථා ආරක්ෂා කරගනිමින් වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගන්න කටයුතු කරන්න කියන උපදේශන සංකල්පය තමයි තිරසර සංවර්ධනය කියන්නේ. දැන් ස්වභාව ධර්මයා විසින් ලෝකේ සෑම රටකටම යම් සම්පත් දායාද කරලා තියෙන්නේ වර්තමාන ඉපදුණු පරම්පරාවටයි මතු උපදින්න පරම්පරාව දෙගොල්ලන්ටම. එහෙනම් වර්තමාන පරම්පරාව වශයෙන් අපි අනාගත පරම්පරාවටයි සම්පත් ටිකත් විනාශ කරලා පරිභෝජනය කරලා මිය ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒතර අනාගත පරම්පරාව සම්පත් නැතුව මොකද වෙන්නේ? උපන් ගෙයිම මිය දෙන්න පුළුවන්. එහෙනම් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එකයි වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගන්න ඕනේ අනාගත පරම්පරාවට අවශ්‍ය සම්පත් සංරක්ෂණය කරමින්. ඔක තමයි තිරසර සංවර්ධනය කියන්නේ. එහෙනම් තිරසර සංවර්ධනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ. බලන්න අහන්නේ මොකද්ද කියලා මුලින්ම මේවට යන්නේ නැතුව. ඉහත දෑ අතුරෙන් ව්‍යාපාරවල ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම් පමණක් ඇතුළත් වර්ණය කුමක්ද? ආර්ථික. ඔව් අපි දැන් දන්නවා එහෙනම් මොකක්ද අහන්නේ? ආර්ථික තිරසර බව. නේ තිරසර සංවර්ධන එක පැත්තක් ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම්නේ. අපි බලමු පිළිවෙලට තාක්ෂණික සංවර්ධනය ගන්න පුළුවන් නේද? මොකද තාක්ෂණික අංශයේ සංවර්ධනයක් වුණොත් නවෝත්පාදන බිහි වෙනවා, නව යන්ත්‍රෝපකරණ එනවා, sannivedana, ප්‍රවාහන, බැංකු රක්ෂණ, උපකාරක සේවා දියුණු වෙනවා. සමස්ත ආර්ථිකය වර්ධනය කරන්න අනිවාර්යයෙන් මේක බලපෑමක් වෙනවානේ. ඒ නිසා ඒක ගන්න පුළුවන්. ඊළඟට සේවක සුබ සාධනය. මොකද කියන්නේ? සේවක සුබ සාධනයත් ගොඩක් වෙලාවට අපට සමාජීය තිරසර සංවර්ධනයට තමයි දාන්න වෙන්නේ. නමුත් මේකටත් ගන්න පුළුවන්. තේරෙනවද? දැන් උදාහරණයක් වශයෙන් සමාජ තිරසර සංවර්ධනය කියන්නේ සමාජයේ වඩා යහපත් තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආදායම් විෂමතාවය නැති කරලා ප්‍රමාණවත් ආදායම් ලබා දීලා ක්‍රය ශක්තිය ඇති කරලා තමන්ට ප්‍රමාණවත් භාණ්ඩාසේවා පරිභෝජනය කරලා යහපත් ජීවන තත්ත්වයක් ගත කිරීමක් ගැනනේ එකෙන් කියන්නේ. ඒතර මේ සේවක සුබ සාධනයෙන් වෙන්නේ තෝකනේ. සේවකයන්ට රැකියා පරිසරය තුලින් බැටුප් වලට අමතරව සුබ සාධන පහසුකම් අඩු පොලියට ණය දීම, ආයතන නිෂ්පාදිත නොමිලේ ලබා දීම, ආහාර පාන ලබා දීම, පවුලේ සමාජික හැම දිනාටම නොමිලේ රක්ෂණ ආවරණයක්, වෛද්‍ය ආවරණයක් ලබා දීම,
ඒ තුලින් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සමාජයේ යහපත් තැනකට යනවනේ. ඉතින් මේක සමාජ තිරසර සංවර්ධනයට ගන්න පුළුවන්. හැබැයි මේක ඕනනම් ආර්ථික පැතරක් ගන්න පුළුවන්. ආර්ථික පැතරක් ගන්න පුළුවන්. හේතුව සේවක සුබ සාධනයක් වෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ජීවන තත්ත්වය ඉහළ යාම රටේ ආර්ථික සංවර්ධනයට ඍජුව බලපෑනවා. ඒ අර්ථයෙන් මේක දෙපැත්තටම ගන්න පුළුවන්. අපි මේක ක්වෙස්චන් මාක් එකක් දාගමු, හරි ලකුණුත් දාගමු. මේක ගන්නත් පුළුවන්, නොගන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම පිරිසිදුව ආර්ථික පැත්තට උත්තර තිබුණොත් අපි මේක අයින් කරමු, නැත්නම් මේකත් ගන්න පුළුවන්. මොකද දෙපැත්තටම මේ සමාජ පැත්තටත් හරි ආර්ථිකයටත් හරි. හරිනේ. පරිසර හිතකාමී නිෂ්පාදන මිලදී ගැනීම. ඒක අයිති නෑනේ. පරිසර හිතකාමී නිෂ්පාදන මිලදී ගන්න එක අයිති වෙන්නේ මොනවාටද? පරිසර තිරසර සංවර්ධනයට. තිරසර සංවර්ධනයේ මූලිකාංග 3යි ආර්ථික, පරිසර, සමාජ. එහෙනම් මේක අයිති අනිවාර්යයෙන් පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කරන නිසා ඒක ගන්න බෑ. ඊළඟට නවෝත්පාදන හඳුන්වා දීම අනිවාර්යයෙන්ම සම්බන්ධයි. නවෝත්පාදන හඳුන්වා දෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම විශාල ඉල්ලුමක්. දේශීය වශයෙන්, විදේශීය වශයෙන් ලබා ගන්න පුළුවන් ජාතික නිෂ්පාදන හෙළ යන්න, රැකියා නියුක්තිය වැඩි කරන්න හේතු වෙනවා. එහෙනම් ඒක පැහැදිලිව මේකට උත්තරයක් වශයෙන් ගන්න පුළුවන්. මානව විවිධත්වයට ගරු කිරීම. දැන් ඕනම රටක සමාජ ක්‍රමයේ දිහා බැලුවම විවිධයිනේ. එකිනෙකා එක එක ආගම් අදහනවා. එක එක සංස්කෘතියින්ට කොටු වෙලා. එකිනෙකාගේ සිතුම් පැතුම් වෙනස්. ජීවන රටාවන් වෙනස්. තේරෙනවද? දැන් සමහර අය ගස් ගල් වලට වඳිනවා. ඒගොල්ලෝ සමහරට ගලක් තමයි දෙවිය කියලා සලකන්නේ. අපි ඒකට ගරු කරන්න ඕනේ. අපි ඒකට හානි කරන්න යන්න ඕනේ. ඒක යාගේ මතය, යාගේ නිදහස. සමහර අය සමහර පුද්ගලයන් මේ ජීවමාන පුද්ගලයන් සමාන දෙවියෝ වශයෙන් සලකනවා. තේරෙනවද? සමහර රටවල වෙනවනේ. ඉතින් ඒක සමහර රටවල විහිළුවක්. නමුත් ඒකත් අවශ්‍ය නැහැ. ඒක යාගේ අයිති, යාගේ නිදහස. ඒක තමයි කියන්නේ මේ මානව විවිධත්වයට අපි ගරු කරන්න ඕනේ. මම මේ ලෝකේ සියලුම දෙනා කියන්නේ මම වගේ කරගන්න යන්න බෑ. මම වගේ කරගන්න කිව්වොත් මොකද වෙන්නේ? මට හැමෝමත් එක්ක ගැටුම් ඇති වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. එකිනෙකා විවිධයි. එකිනෙකාගේ හිතන පතන විදිය, ආගම් අදහන විදිය, ජීවන රටාව පවත්වාගෙන යන විවිධයි. අපි ඒකට ගරු කරන්න ඕනේ. මොකද්ද? මොකද එන්නේ සමාජනේ, ආර්ථික නෙවෙයි. ඒක සමාජ තිරසර සංවර්ධනය. ඒක කොහෙත්ම මේකට ගන්න බෑ. ඊට අමතරව අවදානම් කළමනාකරණය. මොකද කියන්නේ? අවදානම් කළමනාකරණය අවශ්‍යමයි. ඕනම රටක අවදානම් ඒ රිස්ක් මැනේජ්මන්ට් වලට අද ලොකු වටිනාකමක් තියෙනවා. අවදානම් කළමනාකරණය කරන රටවල් තමයි ආර්ථික වශයෙන් දියුණුව ලබන්නේ. ඒ අවදානම් කළමනාකරණය කරනවා නම් කිසිම රටක මොකද නිෂ්පාදන අඩුවක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේම ස්වභාවික විපත් වලින් වෙන හානි අඩු කරගන්න පුළුවන්. ස්වභාවික විපත් පව අඩු කරගන්න පුළුවන්. අවදානම් කළමනාකරණය. ඒ වගේම රටවල් වලට අවශ්‍ය විදේශ විනිමය නැත්නම් සංචිත, අපි කියන ඩොලර් සංචිත වලින් හිඟ වෙන්නේ අවදානම් කළමනාකරණය කරනවා. ඒ රටවල ආර්ථිකයන් ශක්තිමත් වෙනවා. අනිවාර්යයෙන් මේක ආර්ථික වලට බලපෑමක් කරනවා. තේරුණාද? එහෙමනම් අපිට ගන්න පුළුවන් දැන් මේක F පැහැදිලිවම ගන්න පුළුවන්, D පැහැදිලිවම ගන්න පුළුවන්, A පැහැදිලිවම ගන්න පුළුවන්, මම කිව්වා B දෙපැත්තටම ගන්න පුළුවන් කියලා නේ. එහෙනම් අනිත් උත්තර දෙක සම්පූර්ණ වැරදි නිසා අපිට B තෝරගන්න පුළුවන්. එහෙනම් උත්තරේ A B D F. A B D F තියනවද? තියෙනවා. A B D F උත්තරේ දෙක. ඒක බොහොම පරිස්සමෙන් මේක තෝරන්න ඕනේ. මොකද මේකේ ටිකක් සංකීර්ණ උත්තර පටලලා තියෙන්නේ. තේරෙනවද? මේක දෙපැත්තට ගන්න පුළුවන්. දැන් මේක අපි අනිවාර්යයෙන්ම හිතුවනම් සේවක සුබ සාධනයේ සමාජීය කියලා මේකත් අයින් කරනවා. අයින් කරන්න උත්තරයක් නැහැ. අන්න ඒ වගේ මේ දැන් මේකත් මෙතනත් අපි අවදානම් කළමනාකරණයක් කරන්න ඕනේ. තේරුණාද? මන්නේ මේවට ටිකක් වෙලාව ගන්න විනාඩි 3ක් 4ක් ගන්න. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ බදු වර්ග කිහිපයක් පහත් දැක්වේ. ලංකාවේ බදු වර්ග. අහන්නේ බලමු මොකද්ද බලන්නකෝ. ඉහත ද අතුරින් ඍජු බදු අහන්න. අහන්නේ ඍජු බදු. ප්‍රශ්නේ හරය මේක. අපි හරය මුලින්ම ගන්න ඕන ඔළුවට. ඍජු බදු වර්ග පමණක් අඩංගු වර්ණය. මොකද්ද ඍජු බදු කියන්නේ? ඩිරෙක්ට් ටැක්ස් කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ මම කියන්න මට දැන් මතක් වුණේ. ඒක මම පස්සේ කියන්නම්කෝ. ඍජු බදු කියන්නේ මොනවද? ඍජු බදු කියන්නේ බදු බර විතයන් කළ නොහැකි බදු. බදු ගෙවන්නා විසින්ම බදු වල වියදම නැත්තම් බර නැත්තම් පාඩුව දරා ගන්න ඕනේ. වක්‍ර බදු කියන්නේ බද්දක් ගෙවුවට පස්සේ ඒ බදු බර
වෙනත් අයට විතන් කරන්න පුළුවන්. දැන් මම බද්දක් ගෙවනවා. ගෙවලා ඒ බද්ද පාරිභෝගිකයා වෙත පටවනවා. කොහොමද? මම නිපදවල අලෙවි කරන භාණ්ඩයේ මිලට අර බද්ද එකතු කරනවා. ඒක මම ව්‍යාපාරිකයෙක් වශයෙන් බද්ද ගෙව්වා. හැබැයි ඒ බදු මුදල මං භාණ්ඩයේ මිලට එකතු කරාම මොකද වෙන්නේ? ඒ භාණ්ඩ මිලදී ගන්න ඔබයි. ඔබ මිලදී ගන්න වාරයක් පාසා අර මම ගෙවූ බද්ද මට මොකද වෙන්නේ? නැවත කවර් වෙනවා, ආවරණය වෙනවා. ඒක තමයි වක්‍රබදු කියන්නේ. එහෙනම් බදුබර අන් අයට විතන් කළ හැකි නම් වක්‍රබදු. බදුබර කාටවත් විතන් කරන්න බෑ. තමන් මේක පාඩුවක් වශයෙන් දරා ගන්න ඕන නම් ඒක ඍජු බදු. පැහැදිලිනේ? එතකොට පළවෙනි එක සමාගම් බද්ද. සමාගම් බද්ද කියන්නේ සමාගම් වල ලාභ නැත්නම් ආදායම් මත ගෙවිය යුතු බද්ද. පැහැදිලිම ඍජු බද්දක්. ඒක කොහෙටවත් පටවන්නේ නැහැ ඒගොල්ලෝ. පටවන්න බෑ. තේරුණාද? අර අපේ මේ මොකද්ද ආදායම් බද්ද වගේ තමයි. දැන් මගේ ආදායම් මත මම වාර්ෂිකව ආදායම් බදු ගෙවන්න එපා. මට ඒක කාටවත් පටවන්න බෑනේ. කාටවත් විතන් කරන්න බෑනේ. ඒ වගේ සමාගමේ ආදායම් මත ගෙවන බද්ද කාටවත් මාරු කරන්න බෑ. ඒක ඍජු බද්ද. ඒක හරි. ජාතිය ගොඩ ගැනීමේ බද්ද. ජාතිය ගොඩ ගැනීමේ බද්ද. නැත්නම් වඩා හරි ජාතිය ගොඩ නැගීමේ බද්ද කියලා හුරන්නේ කමන්නේ. ජාතිය ගොඩ ගැනීමේ බද්ද. ඒ කියන්නේ National Building Tax කියන එක, NBT කියන එක. මේක මොකද කියන්නේ? මේක පුද්ගලයන්ගනුත් අය කරනවා. දැන් ආදායම් බදු ගෙවන අපිත් මේක ගෙවන්න ඕන. විශේෂයෙන්ම ව්‍යාපාරිකොත් මේක ගෙවන්න ඕන. මේක ටිකක් ව්‍යාකූලයි. එතකොට ව්‍යාපාරිකෝ ගෙවන එක ව්‍යාපාරිකයන්ට පුළුවන් බහන්න මිලට එකතු කරලා මහජනතාවට පටවන්න. එතකොට වක්‍රයි. අපි ගෙවුවොත් කාටවත් පටවන්න බෑ ඍජු. අන්න මේක ඍජු වලටත් ගන්න පුළුවන් වක්‍ර වලටත් ගන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රශ්නකාරී. එකතු කළාගේ මත බද්ද වැඩ බද්ද කියන්නේ මොකද්ද? පැහැදිලිවම වක්‍රයි. ඒක ව්‍යාපාරිකෝ ගෙවන්නේ අනිවාර්යයෙන්ම අපෙන් අය කරගන්නවා. ඒක වක්‍රයි. ඒක ගන්න බෑ. ඊට පස්සේ රේගු බද්ද. ඒත් ඒක එමනේ. රේගුවෙන් අය කරනවා ආනයන අපනයන මත රේගු බදු. ඒකත් බහන්න බිල්ට එකතු කරනවානේ. තේරෙනවද? ඉම්පෝර්ටර් සහ එක්ස්පෝර්ට් දෙකම එහෙනම් ඒකත් වක්‍රයි. ඒකත් අපි ගන්නෙ නැහැ. අනික සුරාබද්ද. සුරාබද්ද මත්පැන් බද්ද කියන්නේ ඒක අනිවාර්යයෙන්ම බහන්න බිල්ට එකතු වෙනවා. ඒක ආපසු ආවරණය වෙනවා. එහෙනම් ඒක ගන්න පුළුවන්. ඒකත් ගන්න බෑ. ඒකත් වක්‍රයි. ප්‍රාග්ධන ලාභ බද්ද. ඒක ගන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ බද්ද ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම රුපියල් ලක්ෂයකට ගත්ත ඉඩමක් 1,50,000කට වික්කොත් 50,000කට ලාභයින් 50,000 මත මගෙන් බද්දක් අය කරන රජය. ඒතර ඒක වෙන කාටවත් පවරන්න බෑ. ඒකත් අනිවාර්යම ඍජු බද්දක්. මේ දෙකම ගන්න පුළුවන්. AF තේරුණාද? AF ගන්න පුළුවන් වුණාට තුන්වෙනි උත්තරයක් නෑ මේක පැහැදිලිව. තුන්වෙනි උත්තරේ ගන්න වෙන්නේ ජාතිය ගොඩනැගීමේ බද්ද. ඒ කියන්නේ එහෙනම් ඒක ඒ හරි B අපි ගන්න ප්‍රශ්නකාරී තත්ත්වයක් යටතේ ඒ වගේම F එක හරි. මේක හරියටම හරි මේකත් හරි මේක 50-50 තියෙන. එහෙම ගත්තොත් එන්නේ AB F කියන්නේ උත්තරේ දෙක. උත්තරේ දෙක. තේරුණාද? උත්තරේ දෙක. නමුත් මේකෙදි ජාතිය ගොඩනැගීමේ බද්ද වර එක ව්‍යාපාරිකෝ ගෙවන විට වක්‍ර බද්දක්. ව්‍යාපාරිකයන් ඕන පුද්ගලයන් ගෙවන විට ඍජු බද්දක්. එහෙනම් ඒක ගන්න බෑ අසාධාරණයි. ඒ නිසා තමයි මේ අවුරුද්දේදී මේක සාකච්ඡා කරලා මේකේ පැහැදිලි උත්තරයක් නැහැ කියලා සියලුම පිළිතුරු ලකුණු දුන්නා. එහෙම ඉතින් පොඩි මිස්ටේක් වෙනවා. ඒක කන්ට්‍රෝල් චීෆ්ට අපිට තියෙන ඇඟිල්ල දික් කරන්න පුළුවන්. නමුත් ඉතින් ඇඟිල්ල දික් කළත් ප්‍රතිඵලයක් නැහැ. මේ මිනිස්සුනේ. වැරදි සිදු වෙන්නේ කාටද? වැරදි වෙන්නේ කාටින්ද? මිනිස්සුෝ අතින්. ප්‍රධාන පාලක පරීක්ෂකවරයාත් මිනිස්සෙක්. එයාට ඉතින් වෙච්ච අතපසුවීමක් ඕක. ඒ නිසා මේකේ පිළිතුරක් නැහැ. තේරෙනවද? මේකේ සියලු පිළිතුරු සඳහා ලකුණු ලබා දී ඇත. පැහැදිලිද? ඒතර මේකේ ගන්න ආසන්න උත්තරේ තමයි දෙක. නමුත් දෙකේ වැඩේ ජාතිය ගොඩ ගැනීම බද්ද මේ මොකද්ද ඍජු වක්‍ර දෙකටම එනවා. අනික ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ජාතිය ගොඩ ගැනීමේ කොහොම නිකන් අර මොහොතේ ගඟේ යන මිනිස්සු ගොඩ ගත්තා වගේ වෙනවා. මේක හරි වචනේ ජාතිය ගොඩ නැගීමේ බද්ද. ජාතිය ගොඩ ගැනීමනේ ගොඩ නැගීමේ බද්ද. ඒ පොඩි සිංහලෙත් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. කමක් නැහැ. කොහොමුණත් මේකේ උත්තරයක් නැහැ. දැන් උත්තරයක් ගන්න ඕන නම් අපිට පුළුවන් ප්‍රාග්ධන ලාභ බද්ද, සමාගම් බද්ද, තව මොකද්ද?
වරිපනම් බද්දාවන අන්න ගන්න පුළුවන්. වරිපනම් බද්දත් අපි ගෙවනවා කාටවත් පවරන්න බෑ. ඍජු බද්දා. තේරුණානේ? රයිට්. ඒතර අපි අද පාඩම් පරිච්ඡේදයෙන් ලොකු වැඩක් කරන්න අත ගැහුවා. ඒ විභාග පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න ආරම්භ කළා. මම ඒකෙදි ප්‍රශ්න පත්‍රවල ස්වභාවය ගැන පුළුල් විග්‍රහයක් කළා. ඒ ප්‍රශ්න පත්‍රය ඔබ වරද්ද ගන්න විදිය ගැන මම හඳුන්වා දුන්නා. වරද්ද ගන්න නැතුව වැඩ කරන්න කොහොමද කියලා හඳුන්වලා අපි විශේෂයෙන්ම 2019 වර්ෂයේ වාස්තික පේපර් එකේ බහුවර්ණ ඔබ වරද්ද ගන්න බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඒවට පිළිතුරු ගොඩනගන විදිය, පිළිතුරු සොයා ගන්න විදිය, අපි විශ්ලේෂණය කරන විදිය ගැන අවබෝධයක් දුන්නා. විශේෂයෙන්ම ප්‍රධාන පාලක පරීක්ෂකවරයා විසින් ඔබට ලකුණු ලබා දෙන ස්වභාවයත් එක්කලා අපි ඊළඟ පාඩම් පරිච්ඡේදෙනුත් තවදුරටත් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.